වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරාවණ ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා සියත රාවණ වැඩසටහන නරඹන ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ රාවණ වැඩසටහන ඔබේ ඉහළ නොමද ප්‍රතිචාර ගෞරව ලැබමින් අපි ඉදිරියට පවත්වාගෙන එනවා. විශේෂයෙන්ම ඔබට රාවණ ආශිර්වාදය ලබා ගැනීම පිණිස රාවණ පහන දැල්වීම පිළිබඳව මතක් කරන්නට ඕනේ. අපේ ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්‍රමුඛ මහත්මයාගේ සංකල්පයක් අනුව එම පහන දල්වන අය බොහෝ දෙනෙක් මේ වන විටත් අපි දන්නවා අපේ වැඩසටහන ආරම්භ කරන මොහොතම ඒ අයගේ පහන දල්වන මොහොත බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ පහනේ ආශිර්වාද බොහෝ දෙනෙකුට ලැබෙන බව ඒ අයගේ ප්‍රතිචාර වලින් ඒ අයගේ තොරතුරු වලින් අපිට දැනගන්නට තියෙනවා. එහෙමනම් අද අපි සූදානම් වෙනවා මේ රාවණ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරන බොහොම සුවිශේෂ වැඩසටහනේ අද වෙනස්ම ආකාරයේ තාම විශිෂ්ට වැඩසටහනක් බවට පත් කරන්න පුළුවන් සුවිශේෂ මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වෙනුවෙන් අද සියත රාවණ මැදිරියට අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා. දේශබන්දු දේශීය වෛද්‍ය කීර්ති විද්‍යා චක්‍රවර්ති රාජකීය වෛද්‍ය පංචකර්ම විශේෂ පුහුණුව ඉන්දියාව ඕගොඩපොළ පාරම්පරික ඒ වගේම කෙරමිනිය පාරම්පරික අඹමල්ලේ වෙද මහත්මයා කියන බොහොම ආදරණීය ගෞරවාන්විත නාමයෙන් අපි හඳුන්වන තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි වෛද්‍යාචාර්යතුමන් ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමාව පිළිගන්නවා. මේ සමාජය හුඟක් විනාශ වෙලා තියෙන්නේ. මේ සමාජය නරක වෙලා තියෙන්නේ. සමහරු කියනවා සමාජය මඩගොහරුවක් වෙලා තියෙන්නේ. මඩේ පිපුණ නෙළුමක් වගේ ඉතිහාසය හොයාගෙන යන ඉතිහාසයේ දෙසටම තමන්ගේ ජීවිතය කැප කරන නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය ආයුෂ බොහෝ වේවා කියලා. එහෙමනම් අපි සූදානම් වෙනවා විශේෂයෙන්ම මේ පහුගිය කාලෙත් අපි දිගින් දිගටම දේශීය වෙදකම එහෙම නැත්නම් පාරම්පරික අපේ මේ සිංහල වෙදකම කියලා අපි කියනවා. අපි මේ පිළිබඳව කතා කරනවා. රාවණීන්ගෙන් පැවතෙන මේ වෙදකම කියලා අපි කතා කරනවා. මේ රාවණයින්ට සම්බන්ධ අපේ වෙදකමේ අපි කතා නොකරපු අපි මින් පෙර කිසිම විදිහකින් අත නොදපපු අංශ ගණනාවක් තියෙනවා තවමත් කතා කරන්න. ඒ තරම් මේක සුවිශාලයි. මේ ගැන අපි දන්නේ නැහැ ඇත්තටම වෙද මහත්මයා. ඔබතුමාම කියනවා සමහර පොත්පත් තියෙනවා ඔබ ගාව 1902 විතර ඉඳන් මේ පාරම්පරික වෙදකම පිළිබඳව ලියවුණු කියලා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි මෙතෙක් කතා නොකළ කාරණාවක් අවුරුදු 5කට ආසන්න සියත රාවණ වැඩසටහනේ කතා නොකළ කාරණා පිළිබඳව අද අපි කතා කරමු. ඇත්තටම අසංක මහත්තයා මෙහෙමයි. දැන් රාවණ මහරජතුමාගෙන් පටන් ගත්තට පස්සේ මේ දේශීය වෙදකම ගලාගෙන ඇවිල්ලා මේ වෙනකොට ඊටාමම දුර්භාග්‍ය සම්පන්න කාලයක් මේ දේශීය වෙදකමට සිංහල වෙදකමට උදා වෙලා තියෙනවා. ඒකට හේතුවක් තමයි අපි අපේ දේ නොසලකා හැරීම කියන දේ තමයි කියන්න තියෙන්නේ. රාවණ නාටත් කලින් හිටපු අගස්ති පුලස්ති ඍෂිවරු ඊටත් කලින් හිටපු අපේ ආදිතමයන් විසින් අපේ ලක් පොළොවට ගැලපෙන ලක් ජනතාවට ගැලපෙන වෛද්‍ය ක්‍රමයක් මහා වෛද්‍ය ක්‍රමයක් අපට අපි සතුව තිබුණා. රාම රාවණ යුද්ධ වේලාවේදී එදින් පස්සේ අපි පරාජයටපත් වුණා. ඒ පරාජයත් එක්කම රාම කුමාරයාගේ සේනාව විසින් හැකිතරම් පොත්පත් ගුවන් යානා තාක්ෂණය පිළිබඳව අපේ තිබිච්ච දේශීය වෙදකම පිළිබඳ වාරිතාක්ෂණය පිළිබඳ පොත්පත් හා විද්වතුන් ಭಾರತයට රැගෙන යනවා. රැගෙන ගිහිල්ලා තමයි අද ಭಾರತය කියන මහා සංස්කෘතික රාජ්‍ය බිහි කරගත්තේ.
අපේ විමානත් රැගෙන යනවා. ඔව් අවිමාන ශාස්ත්‍රය අරන් ගිහලා භාරද්වාජ ඍෂිවරයා ලිව්වා විමාන සංහිතාව කියලා පොතකුත්. ඒ අපේ තාක්ෂණය ලිව්වේ අපෙන් පැහැරගෙන ගිය තාක්ෂණය ඉන්දියානුවන් විසින්. රාමරාණ යුද්ධයෙන් පස්සේ. එතකොට අසංක මහත්තයා දැන් අපි වර්තමානයේ ගත්තොත් දැන් මේ අපි රාවණයන් ගැන කතා කරන රාවණ වැඩසටහන මේක. ඒ රාවණ වැඩසටහනේ දැන් අපි දේශීය වෙදකම නැත්නම් අපි සිංහල වෙදකම මේකට හෙළ වෙදකම කියනවාට මම කැමති නෑ. මොකද මේ දැන් හෙළ වෙද මහත්තුරු කියලා කොටසක් බිහි වෙලා සමහරුන්ට ලියාපදිංචිත් නෑ, සමහරු ආපු තැනකුත් නෑ, අක්මුල් නැති වෛද්‍යවරු දැන් ලංකාව හැමතැනම බිහි වෙලා. ඒ බිහි වෙච්ච සමාවෙන්න එවැනි අය නිසා තමයි හුඟක් අය දැන් ප්‍රසිද්ධ ප්‍රධාන මාධ්‍යයේ පවා මේ රාවණාට ගරහන්න පටන් අරන් තියෙනවා. ඔව් ඒ නිසා මේ බුද්ධිමතුන් සමහරක් කට්ටිය මේ වැඩසටහන අප රාවණාට ගරහන්න පටන් අරගෙන. අයි මේ රාවණ අත්නෝමතික ලෙස ප්‍රයෝජනයට ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා මිනිස්සු. හැබැයි මෑත කාලේදී රාවණ මිත්‍යාව කියලා කියපු අයට ලැබෙන්න ඕනේ දඬුවමුත් ලැබිලා තියෙනවා. අනිවාර්යෙන්. ඒක විශ්වයේ පවතින විශ්ව ශක්තියක් නේ ඒක. රාවණ කියන ඍෂිතුමා ඍෂිවරයෙක් රාවණ කියන්නේ. රාවණයන් නැති වෙලා අපට අදින් අවුරුදු 5000කට එපිට වුණාට රාවණයන් නැති වෙලා බ්‍රහ්ම ලෝකෙට ගියාම ඍෂි කෙනෙක් මරුණාම බ්‍රහ්ම ලෝකෙට යන්නේ. තව දවස් 4ක් විතර. බ්‍රහ්ම ලෝක උප්පත්තිය දාපු රාවණාට දවස් 4ක් විතර දැන් තියවිලා ගිහිලා තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ එච්චර දවස් දිගයි. වර්ෂ දිගයි. දිව්‍ය ලෝකයටත් වැඩිය වර්ෂ දිගයි බ්‍රහ්ම ලෝකවල. ඒක දවස් 4ක් විතර. ඉතින් රාවණාලා දැන් තමයි මේ ලංකාව දිහා බලන වෙලාව. ඉතින් ඔවුන්ගේ නම ඉතිහාස පොතෙන් අයින් කරන්න දඟලන අයවලුන්ට නිසි දඬුවම් නිසි උත්තර හම්බ වෙයි. අපි කියාගෙන ආවේ දැන් එතකොට දේශීය වෙදකම සිංහල වෙදකම මේ රාවණාගෙන් පස්සේ දිගටම පරිහානියට තමයිපත් උනේ. දැන් අනුරාධපුර යුගයට ආවට පස්සේ ඊට පස්සේ පොළොන්නරුවට ආවට පස්සේ යාපහුව දඹදෙනිය ඔය සේරගම සිංහල වෙදකම විනාශ කරපු එක තමයි කළේ. අපේ රජදරුවන්ද මේකට සම්බන්ධයි. ස්වාමීන් වහන්සේලාද මේකට සම්බන්ධයි. දැන් මේකේ මේ වචනේ අස්සේ මට විශාල අප්‍රසාදයක් එන්නත් පුළුවන්. නමුත් සත්‍ය කතාව මේකයි. දැන් බුද්ධදාස රජතුමා සාරාත සංග්‍රහය ලියනකොට මොකද්ද ඔහු මුණ පුස්තකාලය වගේ දේශීය පුස්තකාලය ඇසුරු කරන දේශීය දැනුම ලබලා අන්තිමේදී මොහුගේ ග්‍රන්ථය ලියනවා චරක සුසුත වාග්බට ආදී වූ දක්ෂ ප්‍රජාවන් සාරාර්ථ උදුරාගෙන මේ සාර සංක්ෂේපය කරනවා කියලා මේක ලියන්නේ සංස්කෘත භාෂාවේ. මේ ඇයි මේක තමයි නියම ඉන්දීය වහල්භාවය. යටත් විජිත කරන වාදය. අපි ඉන්දියාවට යටත් විජිතයක් වෙලා තිබුණේ අද ඉදියේ නෙවෙයි. ඕන් ඉන්දියාව අපට බලපෑම් කරන්න පටන් ගත්තේ අනාදිමත් කාලයක සිට. අපේ ලක්දිව පහළ වෙච්ච දවසින් ඉඳන් අපට ප්‍රධානම අභියෝගය වුණේ ඉන්දියාව. ඉන්දියාව හැම විටම අපිව එක්කෝ යුද්ධයෙන් යටත් කළා නැත්තම් වෙනත් විදිහකින් ධර්මානුකූලව යටත් කළා හැම වෙලෙම. ධර්මයෙන් බැරි කල යුද්ධයෙන් හෝ අපි යටත් කරගන්න ඒගොල්ලෝ උත්සාහ කළා. අපේ ස්වාධීන රජවරු ඉන්නේ ටික දෙනයි. එතකොට මේ බුද්ධ රතුමා ඇයි සංස්කෘතෙන් ලියන්නේ? එතකොට මේ සංස්කෘත භාෂාව කතා කරන දන්න මිනිස්සුන්ට තමයි ලොකු ප්‍රසාදයක් තිබුණේ ඉන්දියාව තුල හා දකුණු ආසියාව තුල. අද ඉංග්‍රීසි කතා කරනකොට ලොකු මේ කෙනෙක් කියලා හිතන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරනකොට මිනිස්සු හිතන්නේ මම මේ ලොකු දෙයක් කතා කරනවා කියලානේ. හරි? මම ලොක්ෙක් කියලානේ. ඒ වගේම සංස්කෘත භාෂාවට එදා හිමිතනක් තිබුණා. හෙළබසට අර පාණ්ඩිත්‍ය පෙන්වන භාෂාවක් විදිහට. එතකොට මොකද අද අපි මේවා කරන්නේ යුරෝපයේ තියෙන ගැතිකමට ඉංග්‍රීසි භාෂාව අපි කරේ තියාන දඟලන්නේ. චීන ඉංග්‍රීසි භාෂාව ගණන් ගන්නෑ, ජපාන ඉංග්‍රීසි භාෂාව ගණන් ගන්නෑ. එහෙමයි කියලා ඒ මිනිස්සු ආර්ථික විදිහට අස්ථාවර වෙලත් නැහැ. බොහොම ඉදිරියෙන් ඉන්නවා ලෝකේ. අපි ඉංග්‍රීසි මෙවලමක් විදිහට පාවිච්චි කරන්නේ බටහිර ලෝකයේ තියෙන ගැති බව පෙන්වීම සඳහා. අන්න ඒ වගේ තමයි එදා අනුරාධපුරයේ ඉන්දියාවට තියෙන ගැති බව පෙන්වන්න තමයි සංස්කෘත මහා භාෂාවක් විදිහට විද්වතුන් පඬිතුයන් පාවිච්චි කළේ. එතකොට මේ බුදුදාස රජතුමා මේ පොත ලියනකොට එතුමාට යම්කිසි මගේ ගෞරවයක් තියෙනවා විශාල. මොකද මේ පොතේ අන්තර්ගතය සිංහල වෙදකම. සිංහල වෙදකම ගැන තමයි ගොඩක් තියෙන්නේ.
තියලා මෙතුමා කියන්නේ මේක උනාට ඉන්දියානු ආයුර්වේද ආයුර්වේද පොතක් මේ මම ලිව්වේ කියලා. අර කළ හොඳ ඔක්කොම ඉවරයි මුල පිටුවෙන්ම. ඒ දවස්වල ඉඳලා ඒ කියන්නේ අනුරාධපුර යුගයේ ඉඳලා මේ හෙළ වෙදකම අද මේ මොහොත වෙනකල් විනාශ වෙමින් පවතිනවා. සමහර තැන් හෙළ වෙදකමේ හොයාගත නොහැකි ලෙස පරිහානියටපත් වෙලා. එතකොට හෙළ වෙදකමේ තියෙන දේ මූල ධර්ම නැහැ කියලා තමයි ඔක්කොමලා කියන්නේ. ආයුර්වේදයට මූල ධර්ම තියෙනවා. දැන් මාධව නිදානේ වගේ පොත් තියෙනවා මූල ධර්ම ගැන විස්තර කරන. අපේ මූල ධර්ම නැහැ කියලා තමයි කියන්නේ. අපට විතර මූල ධර්ම වෙන කිසිදු ලෝකයේ වෙදකමකට නැත. මම මේ පෙන්වන්නම්. දැන් මම මේ දවස්වල ලියාගෙන යනවා සිංහල වෙදකමේ මූල ධර්ම කියලා පොතක් මේ අඩුපාඩු නැති කරන්න. දැන් අපි සීත උෂ්ණ දෙකෙන් තමයි වෙදකම පටන් ගන්න තියෙන්නේ. විශ්ව තලයේ පෘථිවිය නිර්මාණය වෙන්නේ ඉස්සෙල්ලා තිබුණේ මේ සීතලයි උෂ්ණයි දෙකයි තිබුණේ. මේ සීත හා උෂ්ණ දෙක අතර නිරන්තර ඇති වෙච්ච ගැටීම මගින් තමයි අනික් පංච මහා භූතයෝ එකතු වෙලා පෘථිවිය නිර්මාණය වුණේ. ඊට පස්සේ මේ පෘථිවිය නිර්මාණය වුණාට පස්සේ මේ පංච මහා භූතයන්ගේ බලපෑම උඩ සීත උෂ්ණ දෙක මව්තනතුරේ තියාගෙන තමයි ජීවය බිහි වුණේ. එතකොට මේ සීත උෂ්ණ දෙක පවත්වන්න මව්තනතුරේ ඉන්නේ කවුද? මේ කරවන්නේ කවුද? සූර්යයා. ඒක තමයි හිරු තමයි ප්‍රධාන වෙන්නේ. හරි? මේ ඇති කරන්නේ විශ්වය ඇති කරන්නේද නැති කරන්නේද පවත්වන්නේද නැති කරන්නේද සූර්යයාගෙන්. ඒක තමයි අපේ හෙළයන් සූර්ය වන්දනාව කළේ. කළගුණ සැලකීමක්. අද අපි බුදු පියාණන් වහන්සේට ඇයි මල් පූජා කරන්නේ? බුදු පියාණන් වහන්සේ දෙවියෙක්ද? නෑ. එතුමා උන්වහන්සේ නිවී ගිහින් ඉවරයි. අපි උන්වහන්සේ අපට කියා දීපු මේ ශ්‍රේෂ්ඨ ධර්මයට ගරු කිරීමක් වශයෙන් පුජ්‍යලයකට කරන ගරු කිරීමක් වශයෙන් තමයි බුදු පියාණන් වහන්සේට මල් පූජා කරන්නේ. ප්‍රතිඋපකාර දැක්වීමක් විතර ගෞරව කිරීමක්. ඒ වගේ තමයි හෙළයෝ සිංහලයෝ සූර්ය වන්දනා කළේ. සූර්යයා නිසා තමයි මේ අපේ ඇතිවීම පැවතීම නැතිවීම තීරණය කරන සූර්යයා. එතකොට වෙදකම පටන් ගන්න අපේ සූර්යයාගෙන්. සූර්යයාගෙන් දෙවෙනි කොට සීත උෂ්ණ දෙකෙන්. සීත උෂ්ණ දෙක තුන්වෙනි කොටගෙන පංච මහා එතකොට සීත උෂ්ණ දෙක තියෙනවා. සෙතු හතර මහා භූතයන්ගේ පහළවීම. ඒ හතර මහා භූතයන්ගේ පහළවීම තුළින් විශ්වතලයේ නිර්මාණ වුණා. විශ්වතලයේ නිර්මාණ වීම තුළින් තමයි ජීවයා නිර්මාණය වෙන්නේ. මෙම සාධක ටිකම අරගෙන ආත්මන් එළු ආත්ම කොටස් එක්ක. එතකොට මෙසේ නිර්මාණ වූ විශ්වය තුළ අපි රාවණයන්ට පෙර සිටම අපේ සිංහලයන් විසින් ලෝකයේ ප්‍රථම කොටම වෛද්‍ය විද්‍යාව බිහි කරනු ලැබුවා. ඒක තමයි සිංහල වෙදකම. එතකොට මේ සිංහල වෙදකමේ මූලධර්ම නැතයි කියන කුහක මිනිස්සුන්ට මූලධර්ම සොයා දීම අපේ යුතුයකමක්. දැන් මම මේ මූලධර්ම පොත ලියන්න භාවිතා කළේ මගේ තියෙන පුස්තකාලය පමණයි. අසංක මහත්මයා මගේ පුස්තකාලය දැකලා තියෙනවා. මා කිසිදු පුස්තකාලයක් මේ වෙනුවෙන් හෝ පරිශීලනය කළ නැහැ. ඒක තමයි විශේෂත්වය. ඒ කියන්නේ අප සතු දැනුම අපි ගාව තියෙනවා. අපි ඒක විග්‍රහ නොකර ගන්න එක තමයි කරලා තියෙන්නේ මෙච්චර කාලයක්. එසේනම් අපි අපේ වෙදකම ගැන කතා කරනවා නම් ඕන සිංහල වෙද මහත්තයෙක් ලංකාවේ ඉන්නවා පාරම්පරික වෛද්‍යවරු දෙකොට්ටාසයක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු. අනික තමයි සිංහල වෙද මහත්වරු. එතකොට මේක දෙකොට්ටාසයක්. පාරම්පරිකත් දෙකොට්ටාසයක්. ඉතින් ඒකට මේ දේශීය වෙදකමේදී අපි හැම එකක්ම කොටස් විදිහට රෝග ගන්නවා. මේ දේශීය වෙදකමේ රෝග පිළිබඳ විග්‍රහය තරම් ලෝකයේ කිසිම එක රෝගයක් ගැන විග්‍රහ කරපු කිසිම තැනක් අපට හම්බ වෙන්නේ නැහැ. දැන් බැලුවොත් මහත්තයා සන්නි 18යි. හරි? සන්නි 18යි. මාන්දන් 18යි. ග්‍රහණි 13යි. ඉලප්පු 7යි. වලිප්පු 7යි. පීනස් 18යි. ප්‍රමේහ 20යි. පිළිකා 64යි. ඊට පස්සේ වාදම් 5යි. ඊට පස්සේ කෝල 18යි. හරි? ඊට පස්සේ තියෙනවා මූල රෝග චිකිත්සා මූල රෝග ඒක මේ මූල රෝග කියන එක ප්‍රමේහයට ඇති වෙන දෙයක්. ඊට පස්සේ අනික් ඒවා කැඩුම් බිනුම් සර්ප විස ඒ වගේ වෙනම අපි විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ විදිහට දැන් අපි කියමු ග්‍රහණි කියලා. එක ග්‍රහණී අවස්ථාවකින් තව ග්‍රහණියක් වෙන් කරලා ගන්න තියෙන අවස්ථාව එක රෝග ලක්ෂණයයි. ඊටා සියුම් ලෙස තමයි මේ ග්‍රහණි 18 විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ ග්‍රහණි වලට වෙදකම් කරනවා නම් වෙද මහත්තයෙක් සිංහල වෙද මහත්තයෙක් මේ ග්‍රහණි 18 ගැන පුළුල් අවබෝධයකින් ඉන්න ඕනේ.
මෙච්චර සියුම් වෛද්‍ය ක්‍රමයක් මේ සිංහල වෙදකම කියන්නේ. මේක බටහිර වෙදකම තුලවත් ආයුර්වේදයේ තුලවත් මන් දන්නේ චීන වෙදකමේ මේ වගේ තියෙනවද කියලා නැති සුවිශේෂී මූලධර්ම සහිත වෙදකමක්. ඒ කියන්නේ එක ලෙඩකට රෝගී අවස්ථා 7ක් 13ක් 18ක් දක්වා විග්‍රහ කරලා තියෙනවා. මේ විදිහට හැම රෝගයක්ම මෙහෙම කොටස් වලට බෙදලා තමයි මේ මූලධර්ම සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම තව එකකින් මේ වට ඉවර කරන්න. අනික් හැම වෛද්‍ය කරේකම උණ රෝගය ප්‍රධාන රෝගයක් බවට පත් කරනවා. දැන් ආයුර්වේදයේ පටන් ගන්නෙම අෂ්ටජ්වරය කියලා තමයි ඕනම චිකිත්සාව පටන් ගන්න. හරි. අපේ වෙදකමේ උණ රෝගයක් විදිහට ගණන් ගන්නේ නැත. පිළිගන්නේ නැහැ. සිංහල වෙදකමේදී. ඇයි ඒ? උණ යන රෝගයක ලක්ෂණයක් පමණයි. ආයුර්වේදී ජරය ප්‍රධාන වෙනවා. අෂ්ටජ්වර ගැන කතා කරනවා. එතකොට සිංහල වෙදකමේ ජරය කියන උණ අපි පිළිගන්නේ නැහැ. අපි මේ උණ ගැන කතා කරන්නේ නැහැ. නමුත් මගේ පොතේ මම උණ ගැන එකක් දාලා තිනවා. පසු කාලීනව උණ පිළිබඳ චිකිත්සා සූත්‍රයක් සිංහල වෙදකමේ ආයුර්වේදය භාෂෙන් හැදිලා තියෙන නිසා මම ඒක එකතු කරලා තිනවා. ඒක පරිශීලනය කරන්නන්ට පමණයි මේ පිළිබඳව. ගවේෂණය කරන්නන්ට පමණයි. නමුත් සිංහල වෙදකමේ උණ නැහැ. උණ නැති වෙන මයික මේ පොඩි උදාහරණයක් මම කියන්නම්. හරි? උණ නැති වෙන්න උණ කියන්නේ දැන් අපි ඩෙන්ගු. ඩෙන්ගු උණ. ආයුර්වේදයට විසමජ්ජර. අපි කියන්නේ ඒ ඩෙන්ගු කියන වෛරස් එක ආපු නිසා තමයි ඒ වෛරස් එකේ වර්ධනය වැඩිවීම තුලින් තමයි උණ හටගත්තේ. එතකොට උණ රෝගයක්ද? නෑ. උණ යන රෝගයේ ලක්ෂණයක් පමණයි. ඒක රෝග ලක්ෂණයකට ලෙඩක් කියන්න පුළුවන්ද? බෑනේ. මැලේරියාව. හෙම්බිරිස්සා උණ. හෙම්බිරිස්සා උණ කිව්වහම හෙම්බිරිස්සාව හැදුනේ ඇයි? වෛරස් එකක් ගිහිල්ලා. ඒකට වෛරස් එක වඩා වර්ධනය කොට ඇඟේ වර්ධනය වෙලා ගිහිල්ලා ඒක සන්නිපාත අවස්ථාවට උණ ගෑනවා. එතන හෙම්බිරිස්සා සහිත උණ. එතකොට මේක උණ ලෙඩක් වුණාද දැන් මෙතන? රෝග ලක්ෂණයක්. ලෙඩේ මොකද්ද? අර වෛරස් එක. ඕක තමයි සිංහල වෙදකම විදිහ හඳුනාගත්තේ. මේක ලෝකේ කිසිම වෛද්‍ය ක්‍රමයක් මෙහෙම එකක් නැහැ. මම දන්නා තරමට ඇති සමහර විටක මා දන්නා ව්‍යාපාරය තුළ මට එහෙම එකක් ගවේෂණය කරගන්න හම්බ වුණේ නැහැ. අවසාන වශයෙන් කියන්න ඕනේ. අද ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යායතන කියලා දාලා තියෙනවා. එකකවත් මේ දේශීය වෙදකම උගන්වනවද? දැන් මේ ළඟදී මම දැක්කා අපේ ඇමතිතුමා වර්තමාන ඇමතිතුමාද කොහෙද අර ගම්පහද කොහෙද බෝඩ් එකක් ගවලා දේශීය වෛද්‍ය විද්‍යාලය කියලා දාලා තියෙනවා. ආයුර්වේද කියන කැලල අඩු කළා මගේ හිතේ. ඔය නම වෙනස් කළාට වැඩක් නැහැ. ඔය තුල උගන්වන්නේ ශ්‍රී ලාංකීය පාරම්පරික ආයුර්වේද වෙදකම. හා ඉන්දියානු ආයුර්වේද වෙදකම පමණයි. ඒගොල්ලෝ පාරම්පරික වෛද්‍යවරු කියලා කොටසක් අරගෙන පාරම්පරික දැනුම දෙනවා. දුන්නට එතෙන්දී හම්බෙන්නේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දැනුම පමණයි. සර්වාංග. පාරම්පරික සර්වාංග සිංහල වෙද මහතුරුන්ගේ දැනුම ඒවැ නැහැ. නමුත් බෝඩ් එක ගහලා තිනවා දේශීය වෛද්‍ය විද්‍යායතනය. දේශීය වෛද්‍ය විද්‍යාලය. දේශීය වෛද්‍ය විද්‍යාලය කියන්න බෑ. ඒක දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කියන්න පුළුවන්. දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කියන්න පුළුවන්. ඒක ආයුර්වේද එතකොට. ඇයි අපේ රටේ මේ මූලධර්ම ටික උගන්වලා සිංහල වෙදකම උගන්වන්න පුළුවන් වෛද්‍ය විද්‍යායතන හා වෛද්‍ය විද්‍යායතන නැත්තේ? ඇයි මේ මූලධර්ම හොයන්නේ නැත්තේ? හංගන්නේ ඇයි? සිංහල වෙදකමේ මූලධර්ම සිංහල වෙදකම කියන්නේ අක්මුල් සහිත වෛද්‍ය ක්‍රමයක්. එදා රාවණයන් විසින් බිහි කර අගස්ත්‍ය පුලස්ත්‍යයන් විසින් පෝෂණය කළ රාවණයන් විසින් ලෝතුරා ප්‍රචලිත කර ප්‍රමුඛ වෙදකමක් වන මේ සිංහල වෙදකම අක්මුල් සහිතයි. දැන් සමහර තැන් මේ මං කිව්වේ සියවස් ගණනාවක් තිස්සේ අවුරුදු 900ක් 1000ක් තිස්සේ රාවණයන්ගෙන් පස්සේ 5000ක් තිස්සේ මේක විනාශයට පත් වෙලා අපට සොයාගන්න බැරි කරුණු තියෙනවා. නමුත් සොයාගත හැකි කරුණු වලින් මේක අපට ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි රාවණයන් විසින් මේ ඖෂධ සකස් කිරීම ගැන ඉතා සියුම් තාක්ෂණයක් මේ ලෝකෙට හඳුන්වලා දුන්නා. ඔබතුමා දන්නවද මේ ඩිස්ටිල් වාෂ්පීකරණය කියන යන්ත්‍රයේ අයිතිකාරයා කවුද? ඔගේ පේටන්ට් එක ගන්නව නම් කාටද දෙන්නේ? රාවණයන්ට. රාවණයන් තමයි ද්‍රව්‍යයක් වාෂ්ප කරලා ඒකේ තියෙන ස්ප්‍රීට් එක අරගෙන රෝගීන්ට ඉදා සුළු මාත්‍රාවකින් දෙන වෛද්‍ය ක්‍රම සොයාගත්තේ
රාවණයන් විසින්. රාවණයන් විසින් පොත් 5ක් පළ කළා. එතුමාගේ නමින් ලියපු පොත් 5ක් තියෙන ඒ පොත් 5ම අවාසනාවකට අපේ ලංකාවෙන් ඉකුදු පුස්කොළ පොතක්වත් හම්බෙලා නැහැ. මේ වෙනකොට හම්බෙයිද දන්නේ නැහැ. සියල්ලම හම්බුනේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් හම්බුන නිසා සමහරව කියනවා රාවණයන් හිටියේ ඉන්දියාවේ කියලා. හරි? මොකද අපෙන් හොරකම් කරගෙන ගියේ මේ ටික තමයි. ගියේ මේ ටික නිසා ඒ ටික තියෙන ඉන්දියාවේ. අපි අද තිබුණේ නැහැ. 아무ත් ඉන්දියාවේ පුස්කොළ පොත් තිබිලා හම්බෙලා ඉන්දියානුවන් ඒවා කියනවා අපේ කියලා. අපි කියනවා ඒවා ඉන්දියාවේ කියලා. මොන තරම් පරාදීන જાතියද දෙයනේ මේ අසංක මහත්තයා අපි පිටරටියෝ අපට දෙනවා. අපි කියනවා නෑ නෑ ඕගොල්ලෝ තියාගන්නකෝ ඕක. රාවණත් ඕගොල්ලන්ගේ කියලා. ඉතින් මේ පරාදීන භවෙන් අද අපි වැටිලා ඉන්න පරාදීන භවයේ අන්තිම අඩියටම වැටිලා ඉන්න අපි. නිදානයක් උඩ හිඳගෙන හිඟා කන જાතියක් වෙච්ච අද අපි මේකෙන් නැගී සිටින්න රාවණගේ තාක්ෂණය ගේන්න ඕනේ. එහෙනම් අපේ මේ අර්ක ප්‍රකරණයේ තියෙන මයූර යන්ත්‍රය අරගත්තත් අපිට මේ ලෝකේ ජය ගන්න පුළුවන්. අද ලික්විඩ් වලින් ජයගෙන තියෙන කොහෙන්ද? එක්ක අපිට හොඳ විස්කි බෝතලයක් ආවොත් කොහෙන්ද එන්නේ? ඒක ස්කොට්ලන්තෙන් එන්නේ. යුරෝප් වල ස්කොට්ලන්තයට මේ විස්කි පෙරන්නත් මැෂින් එක හැදුවේ ලංකාවේ මූලික අධියට හැදුවේ මයූර යන්ත්‍රය. හදපු අපි ස්කොට්ලන්තෙන් විස්කි ටික හිඟා කනවා ගිහිල්ලා මෙහෙට ගේන්නේ. රාන්තරයේ අයිතිකාරයෝ. ඒ නිසා මේ අපි ඉදිරියටදී කතා කරමු තවදුරටත් මේ ගැන. මේ සිංහල වෙදකම කියන්නේ අපට අනන්‍ය වූ අපේ මහ පොළවේ පැල කරලා මුළු ලෝකෙටම දිය හැකි අනාර්ගතම වෛද්‍ය ක්‍රමයක් අසංක මාත්‍යා. හොඳයි මම හිතන්නේ ඊටාම සුවිශේෂ ආරම්භයක් ලබා ගත්තේ අපේ වෛද්‍යාචාර්යතුමා. දැන් මීට මාසකට විතර කලින් එක්තරා වැඩසටහනකදී මේ රූපවාහිනී මාධ්‍ය තුල පොල් ගෙඩියක් එහෙම කෙලින් කරලා බිත්තර කඩලා මේ වටිනා විෂය පිළිබඳව බොහොම හැල්ලුවට ලක් කරනවා. එතකොට මේ පිළිගන්නේ නැති අයට මම හිතන්නේ මේක හොඳ ආභරණයක් වෙනවා. ඒගොල්ලෝ මේක උස්සගෙන යනවා රට පුරාම. ලෝකේ වෙනත් රටවලුත් අපිට hina වෙන්න බලාගෙන ඉන්න අය මේක දිහා බලලා සතුටු වෙනවා. ඒ හින්දා මේවා ට්‍රෙන්ඩින් වෙනවා. කොහොමවත් නීතිඥ තාමරශ්‍රී වික්‍රමනායක මහත්මියගෙන් මම කැමති දැනගන්න මේ දේශීය වෙදකම මේ දේශීයත්වයේ අපේ තියෙන වටිනාකම රාවණ ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙච්ච ඔය සමහරු අහනවනේ පොතපතකෝ කියලා. ඒ අය පුස්කොළ පොත් පිළිබඳව කොහොමවත් දැනුමක් නැහැ. ඒවා පිළිබඳව ඒගොල්ලෝ හිතන්නේ මේ අපි කොහෙන් හරි හොයාගෙන ඇවිල්ලා වෙන මොකක් හරි මේ පුස්කොළ පොතක් කියලා පෙන්නනවා කියලා. නමුත් සමහර ප්‍රකාශයටපත් වෙච්ච පොත්පත් තියෙනවා. මම හිතන්නේ ඒවත් එක්ක මේක නීත්‍යානුකූල මේක නීතිගත කිරීමක් තමයි මේ වැඩසටහනේදී ඔබ කරන්නේ. ඒ නිසා ඒ පැහැදිලි කිරීම කරන්න ඔබට අවස්ථාව ලබා දෙන්න. ඔව් දැන් අපේ වෛද්‍යාචාර්යතුමා දැන් කතා කරා මුලින්ම දැන් අපේ මේ රාවණ යුගයේ ඉඳලා මේ රචනා වෙච්ච පොත් බොහෝ පොත් ප්‍රමාණයක් ඉන්දියාවට රැගෙන ගොස් තියෙනවා. ඉන්දියාවට රැගෙන ගිහින් අනතුරුව ඒවා ඉන්දියානුවන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක ලංකාවේ ඒ කියන්නේ රාවණ රජු ලියපු කෘති විදිහට තමයි වුන් මේ සලකලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් මේ කෘති ඉන්දියාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ බටහිර රටවල් වල මේ වෙදපොත් පරිශීලනය කරනවා. නමුත් ලංකාව තුල ඒවා සිංහල පරිවර්තන හොයාගන්නත් ඇත්තටම අමාරුයි. කියන්නේ මේ දැන් සංස්කෘත භාෂාවෙන් රචනා වෙලා තියෙන ඒවා බොහෝ දේවල් දැන් අපිට උනත් කියවන්නට හැකියාවක් තියෙන අපේ අර පාරම්පරික අපේ සිංහල වෙද මහත්වරු ගාව දැන් අපේ වෛද්‍යාචාර්යතුමා වගේ එහෙම පුස්කොළ පොත් සහිත පුස්තකාල එහෙම තියෙන්න පුළුවන්. නමුත් බොහෝ අපේ දැන් තරුණ පරපුරට එහෙම පරිශීලනය කරන්න අපේ පුස්තකාලයට ගියා වුණත් එවැනි පරිවර්තන බොහෝමයක් ඉතාමත් අඩුවෙන් තමයි අපිට දැක ගන්න හැකියාවක් තියෙන්නේ. දැන් මම අද වැඩසටහනේදී මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අර්ක ප්‍රකාශය කියන කෘතිය පිළිබඳව. මෙහි පැහැදිලිවම දක්වලා තියෙනවා ලංකාධිපති රාවණ කෘත. මේ රාවණ රජුගේ කෘතියක් විදිහට තමයි මේ අර්ක ප්‍රකාශය කියන එක හඳුනාගෙන තියෙන නිසා මේක ලෝකේ විවිධ භාෂාවන් වලට මේ වෙනකොට පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් අපේ ලංකාවේ දැන් මේ අර්ක ප්‍රකාශය කියන කෘතිය මේ මහජන පුස්තකාලයේ ඔබට ගියොත් ඒ කියන්නේ ජාතික පුස්තකාලයේ මේවා ඉපැරණි පොත් තියෙන්න පුළුවන්. නමුත් මේවා පිටපත් අපිට බහුතර ගිහිලා පරිශීලනය කරන්න කොහෙවත් හැකියාවක් නැහැ. ඒ අනුව දැන් මේ ඔබට අර්ක ප්‍රකාශය කියන එක දැන් මම මේ ගෙනාව මේක අන්තර්ජාලයේත් ඉංග්‍රීසි පරිවර්තනයේ මේක දැක ගන්න පුළුවන්. මේකේ ඇත්තටම කියනවා නම් මේකේ පරිච්ඡේද 10ක් තියෙනවා. මේ එක පරිච්ඡේදයක ශ්ලෝක 100 බැගින්.
එතකොට ශතක හැටියට තමයි ඒව හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන අර්ක ප්‍රකාශය කියලා දාලා මේත් මම කියන්නේ ඉංග්‍රීසි පරිවර්තනය තමයි අද මෙහි මම ඔබට ඉදිරිපත් කරන්නේ. ඒතර මෙහි මේ විවිධාකාරයෙන් මේ අර්ක සාදා ගැනීම සම්බන්ධයෙන් මේ රාවණ යුගයේ ඉඳලා මේ රාවණ රජු දක්වපු අදහස් තියෙනවා. දැන් මේක මුලින්ම මම කියන පරිච්ඡේද 10ක් මෙහි තියෙනවා කියලා. ඒ ශ්ලෝකවල මුලින්ම මේ ආරම්භ වෙනවා මේ රාවණ රජු සහ මන්දෝදරිය අතර ඇතිවන සංවාදයක් විදිහට තමයි මේ අර්ක ප්‍රකාශය ඉදිරියට ගොඩ නැගෙන්නේ. දැන් මේක රාවණ කියන නම මේ රාවණ රජු කියන එකට පැහැදිලි වෙන තවත් හොඳම උදාහරණය තමයි මන්දෝදරිය ගැන විස්තරෙත් මෙහි තියෙන නිසා. ඉතින් ඒ අනුව මේක ප්‍රත්‍යක්ෂ වෙනවා මේ අර්ක ප්‍රකාශය ලංකාධිපති කෘත ලංකාවට අධිපති වෙච්ච රාවණ රජුගේ කෘතියක් බව. ඒක මේ කෘතිය හැම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක මුළු ලෝකෙම පිළිගන්නවා රාවණ රජු කරපු ඉතාමත් සුවිශේෂී වෛද්‍ය ග්‍රන්ථයක් විදිහට. දැන් මම ඔබට ඉංග්‍රීසි පරිවර්තනය මෙහි කිව්වොත් මෙහි මුලින්ම දක්වන්නේ දැන් මේ රාවණ රජු සහ මන්දෝදරිය අතර මේ සංවාදය ඇති වෙන්න හේතුව මන්දෝදරී දේවිය ගර්භණී අවස්ථාවේ තමයි පසුවන්නේ මේ කෘතිය රචනා වෙන කාලෙදී. එතකොට මේකේ පැහැදිලිවම දක්වලා තිනවා මන්දෝදරී who holds the place among 5 divine කන්‍යාස්. ඒ කියන්නේ අපි කියන්නේ පංච කන්‍යාවන්ගෙන් එක් විදිහට ඉතාමත් සුවිශේෂී කාන්තාවක් විදිහට තමයි අපි මන්දෝදරීව හඳුන්වන්නේ. suffers from weight in womb formed by pregnancy. ඒ කියන්නේ යාගේ ගර්භණී භාවයත් එක්ක ඒ ගර්භණී භාවයේ දරුවක් දරාගෙන තමයි ඇය සිටින්නේ. ඉතින් ඒ කාලෙදි තමයි මේ සංවාදය ඇති වෙන්නේ. ask Ravana who is happy out of mental satisfaction at the end of ritualistic worship. ඒ කියන්නේ රාවණ රජු ඒ අදාළ ඒ වන්දනාමානවන් සිදු කරාට පස්සේ මේ මන්දෝදරිය මේ රාවණ රජුගෙන් මෙහෙම අහනවා. මේ ගර්භණී අවස්ථාවේ පසු වෙනකොට "Oh master, you are worshipped by both demons as well as gods." ඒ කියන්නේ දෙවිවරු සහ දෙවිවරු ඒ වගේම යක්ෂීන් ඔබ සියලුම දෙනාගේම වන්දනාවට පාත්‍ර වන කෙනෙක් තමයි ඔබතුමා. මේ මන්දෝදරිය තමයි රාවණ රජුට කියන්නේ. You are erudite in the knowledge of secrets in all the 4 Vedas. ඔබ සියලුම වේද හතරේ සියලුම වේදාන්තවල පරතරටම ගිය කෙනෙක් තමයි ඔබතුමා. ඊට පස්සේ කියනවා you attain success of your desires by perfection of anima and all the other siddhas. ඒ කියන්නේ සිද්ධ කියන අපි දැන් කුණ්ඩලිනී ශක්තිය යොදාගෙන විවිධ සිද්ධීන් සහ අනිමා ශක්තිය වගේ විවිධ ශක්තියින් ලබාගත් යෝගී උතුමෙක් තමයි ඔබතුමා කියලා මේ මන්දෝදරිය කියනවා. You are patron or guardian, පාලක of all 3 worlds. ඔබ තමයි මේ සියලුම ලෝක තුනේම පාලකයා. ඒතර කවුද? ඔව්, තුන් ලෝකෙම බුවනත්‍රය හැටියට තමයි ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. ආකාශ, පාතාල and මර්ත්‍ය. ඒ කියන්නේ මේ පෘථුවිය, ඊට පස්සේ අහස, ඒ කියන්නේ පාතාලය කියන අපි කියන්නේ මේ වෙන භූ ගර්භය ඇතුළේ තියෙන ඒ විද්‍යාවන් මේ හැමදේම ඔබ හොඳින්ම දන්නවා කියලා ඊන් පස්සේ කියනවා මේ ඊළඟට තමයි මන්දෝදරිය අහන්නේ මගේ මේ දැන් මම ගර්භණී භාවයෙන් තමයි පසුවන්නේ. ඉතින් ඒ විදිහට දිගට මේ කෘතිය විස්තර කරගෙන යනවා ඔවුන් දෙදෙනා අතර සංවාදය. එතකොට ඒ තියෙන රෝගී මේ මම දැන් අපහසුයෙන් ඉන්න අවස්ථාවකදී මේ වගේ වෙලාවකදී මට කොයි වගේ ප්‍රතිකාරයක්ද ලබා ගන්න පුළුවන්. ඒ විදිහට දැන් මේ සංවාදයේ දිගින් දිගටම ඔබට කියවුවොත් මං හිතන්නේ ඔබට සිංහල කෘතියම හොයාගෙන කියවන්න පුළුවන් එක වඩාත්ම රසවත් වෙනවා. දැන් මේක ඉංග්‍රීසි පරිවර්තනයනේ මම ඔබට කියන්නේ. ඉතින් මෙහි දක්වලා තියෙනවා ඊන් පස්සේ දැන් මම එකින් එක පරිච්ඡේද වලට આવත් ඔබ මේක අන්තර්ජාලයේ වුණත් බැලුවොත් ඔබට මේ අර්ක ප්‍රකාශය මුල් කරගෙන ඉන්දීය ජාතිකයන් රචනා කරපු ඔවුන්ගේ පරේක්ෂණ කෘති වෙනම තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ටත් වඩා මේ දේවල් ගැන ගැඹුරින් ඔවුන් හදාරලා තියෙනවා. එතරම් අපි තමයි මේ දේවල් කරන්න ඕන. අපි තුලින් තමයි මේ තීසිස් දැන් අපි කියන්නේ එහෙම ලියනවා නම් ඒ පරේක්ෂණ කෘති ඒව ලිපි ඒ දේවල් රචනා වෙන්න ඕන. අපේ හෙළයන් තුලින් තමයි මේ දේවල් වෙන්න ඕන. මම හිතන්නේ ඒ සඳහා අපේ වෛද්‍යාචාර්යතුමන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන එකත් අපිට සතුටට කාරණා. ඔව්. දැන් ඒ කෘතියක් දැන් රචනා වෙමින් යනවනේ. ඔව්. ඒ දැන් මෙහි තියෙන කරුණු ගැන සඳහන් කරොත් මුලින්ම දැන් පළවෙනි පරිච්ඡේදයේ මම ඔබට ඒ කියන්නේ සාරාංශගත කරලා කියන්නම් කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා. එහි ගොඩාක් ඔය වෙදකමට අදාළ වචන තමයි බොහෝම තියෙන්නේ. දැන් අපේ මේ වෛද්‍යාචාර්යතුමා කියන අර හදන විවිධ යන්ත්‍ර ගැන තියෙනවා කියලා. ඔව්, මයුර යන්ත්‍ර ඒ වගේ දැන් මෙහි පළවෙනි පරිච්ඡේදයේ තියෙන ඖෂධී ලක්ෂණ. කියන්නේ ඖෂධවල තියෙන විවිධ ලක්ෂණ මොනවද මේ අර්ක සකස් කිරීම සඳහා අපි භාවිතා කරන. ඒවා රස, ගුණ, ඒ වගේම පංච ඖෂධී කල්ප, ඒ වගේ විවිධාකාරයෙන් මේක වර්ගීකරණයට ලක් කරලා තියෙනවා. ඒ වගේම අර්ක යන්ත්‍රය හදන ආකාරය, අර්ක පාත්‍රය පෙරීම සඳහා ඒක යොදා ගන්න අර්ක පාත්‍රය සහ ඒවට යොදා ගන්න පාෂාණ, පස් වර්ග, මැටි වර්ග ඒවා සකස් කර ගන්න ආකාරය. දැන් මයුර යන්ත්‍රය, ඊට පස්සේ අර්ක පාත්‍රය, ඒ වගේ මේ අර්ක සකස් කිරීම සඳහා භාවිතා කරපු විවිධ උපකරණ පිළිබඳව මෙහි දක්වලා තියෙනවා. දැන් උතනින්දි තමයි ලෝකේ පළවෙනිම වාෂ්පීකරණ යන්ත්‍රය රාවණයන් විසින් තමයි නිර්මාණය කරන්නේ. ඔව්.
එතකොට ඩිස්ටිල් කියන සංකල්පය ලෝකයට ආවේ. එතනින් තමයි අරක්කු විස්කි ඒ පෙරණ දක්වාම ඒ විකාශනය වෙලා ගිය ওই සගන්ධශීලී වාෂ්පික තෙල් සෙන්ට් වර්ග හදන ඒවා අද ලෝකයේ තියෙන ඩිස්ටිල් කියන හැම එකකම මව් ග්‍රන්ථය උනේ අර්ක ප්‍රකරණය. අර්ක ප්‍රකරණය සහ එහි වෙනමම ඒ හදාගන්න විදිහත් වෙනමම දක්වලා තියෙනවා. ඒවට අදාළ ඒ සංයෝග සකස් කරන විදිහන මූලද්‍රව්‍ය සකස් කරගන්න ආකාරයේ උපකරණ පිළිබඳවත් වෙනමම මෙහි කරුණු දක්වලා තියෙනවා. ඒ වගේම මේ වෙන විදිහකට කියනවා නම් අපි උදාහරණයක් ඉදිරියට ගත්තම අපේ ගෙදර තාත්තාගේ දැනුම ඔක්කොම අය ගන්නවා. හැබැයි ගෙදර ළමයි ඒක හරියට ගත්තේ නැහැ. ළමයි ඒක හිතන්නේ නැහැ මේ තාත්තනේ වටිනාකමක් නැහැ. ඒ වගේ දෙයක් නේද මේ රාවණින් අපි ගත්තොත් ඉටිපන්දමක් ගත්තොත් ඉටිපන්දමේ පාමුල හැම වෙලේම අඳුරුයි. ඉටිපන්දමේ පාමුල නමුත් ඉටිපන්දම වටේටම එළිය දෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මෙතන වෙලා තියෙන්නේ. මොකද ඉටිපන්දමේ හෙවණැල්ලේ හින්දා පාමුල හැම වෙලේම අඳුරට තමයි තියෙන්නේ. හැබැයි දැන්වත් මේ එළිය ගත්තේ නැත්නම් අපිට සදාකාලිකවම අඳුරේ තමයි ඉන්න වෙන්නේ. නෑ දැන් රාවණගේ තිබිච්ච අර්ක ප්‍රකරණය මයුර යන්ත්‍රය කියන සංකල්පය අරගෙන ලෝකයේ මේ මයුර යන්ත්‍ර බොහෝම විනිවිදභාවයෙන් යුක්තව ඉතාම වැඩි දියුණු කරලා තියෙනවා. අද අපි මේ පොත මෙතන තියාගෙන මේක දිහා බල බලා ඔහේ ඉන්නවා. අද ඩිස්ටිල් කියන මොන හැම දෙයක්ම වාෂ්පීකරණය ලබා ගන්න. ලෝකේ වටිනාම දේවල්. අද අපි ඒක යන්ත්‍රේ අර මූලාකෘතිය විතරක් අතක අපි තාම බලාගෙන ඉන්නවා. ඔව් දැන් වෛමානික ශාස්ත්‍රය ගත්තත් ඒකෙත් එහෙමනේ. ඒ සියලුම සංකල්ප තියෙනවා. නමුත් ඒවා අපි අත්හදා බලලා ඒ නිර්මාණ ඒවා දේවල් සිදු කරලා ඒවා කරන්න ඒවා පොතට විතරක් සීමා කරලා තියෙන එක තමයි තියෙන ප්‍රායෝගිකව. මේ වැඩසටහනෙන් අපි මේ දවස්වල අපි කිව්වේ මේකනේ. දැන් රාවණා හිටපු දෙන් ගැන අපි කතා කරලා ඉවරනේ. දැන් රාවණා දස විද්‍යාව මේ අපි කතා කරන්නේ. දැන් මේ ඉංජිනේරුවන් කොටස ගන්න ඕනේ. වෛද්‍යවරුන් කොටස ගන්න ඕනේ. කලා ශිල්පියෝ කොටස ගන්න ඕනේ. හරි? සටන් ශිල්පියන් ක්‍රම ගන්න ඕනේ. අරගෙන මේක වැඩි දියුණු කරන්න ඕනේ කාලේ. මේ මහා රාවණා වැඩසටහනේ අරමුණ අපි ඒක. දැන් ඒක වෙනවද කිත්තා? ඒක කරන්න කියන පණිවිඩය තමයි අපි මේ දැන් දෙන්නේ. මොකද ඉදිරි වැඩසටහන් වලදී ඒවා ප්‍රායෝගිකව කරන අයටත් අපිට අවස්ථාව දෙන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔව්. හොඳයි. ඔව් ඒ වගේම තමයි මෙහි දක්වලා තියෙනවා මේ දැන් 4 වෙනි පරිච්ඡේදය ඔබ බැලුවොත් මෙහි දක්වලා තියෙනවා මේ රස මේ අර්ක සකස් කිරීමේදී භාවිතා කරන විවිධ අමුද්‍රව්‍ය දැන් 6 රසස් කියලා තමයි මේක ඉංග්‍රීසි පරිවර්තනයේ දක්වලා තියෙන්නේ. ධාන්‍ය වර්ග, පශු වර්ග, මදු වර්ග, පක්ෂි වර්ග, මත්ස්‍ය වර්ග ඒ වගේ වර්ග 6ක් පිළිබඳව මෙහි කරුණු දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විවිධ රෝගාබාධ පිළිබඳව දැන් අපි ගත්තොත් මෙහි විශේෂයෙන්ම දක්වලා තියෙනවා ක්ෂුද්‍ර රෝග, ශිරා රෝග, නේත්‍ර රෝග, කර්ණ රෝග, නාස රෝග, මුඛ රෝග ඒ ආදි වශයෙන් සර්වාංග රෝග සඳහාම මේ අර්ක කියන එක කොහොමද අපි ඒ ඖෂධ හදලා ඒව සකස් කරගන්නේ කියන එක සහ සමහර අවස්ථාවලදී අපිට මං හිතන්නේ අපේ වෛද්‍ය ආචාර්යතුමා ඒක පැහැදිලි කරේ අපි ශල්‍ය කර්ම කරලා කරන්න ඕන දේවල් අපිට මේ වෙදකම හරහා කොහොමද මේ අර්ක ප්‍රකරණයේ ඒ අර්ක ශාස්ත්‍රය තුලින් ඒ දේවල් ඒ කියන්නේ සත්කම් වලින් තොරව ඒක ඒ දේවල් කොහොමද කරන්න කියන එකත් ඉදිරි වටේදී මම කැමති වෙද මහත්මයා අපේ වෛද්‍යාචාර්යතුමා ඒ උදාහරණ සහිත අත්දැකීම් එක්ක මේවා පැහැදිලි කරනවා. පැහැදිලි කරනවා නම් කියන්නේ 6 වෙනි පරිච්ඡේදයේ ඒවා පැහැදිලිවම මේ දේවල් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඒ එවැනි රෝග වලට කොහොමද ප්‍රතිකාර දක්වන්නේ කියන එක. ඉතින් ඒ වගේම තමයි අර අග්නිය දැන් මේ බෙහෙත් ද්‍රව්‍ය මේ දේවල් සකස් කරනකොට වාෂ්පීකරණය තුලින් වෙන්න පුළුවන් අපි අග්නිය යොදා ගන්නවා. එතකොට අග්නිය යොදා ගන්නකොට ඒ කියන්නේ අපි ගින්දර යොදා ගන්නකොට ඒ ගින්දර යොදා ගන්න ආකාරය මෙහි වෙනමම දක්වලා තියෙනවා. ඒ කියන්නේ ධූමාග්නිය, දීපාග්නිය, මන්දාග්නිය, මධ්‍යමාග්නිය, කාරාග්නිය, භවාග්නිය ඒ ආදී වශයෙන් භතාග්නිය ආදී වශයෙන් විවිධ මේ ගින්දර අපි පාලනය කරන්න ඕනේ දැන් එවැනි දේවල් සකස් කරන අවස්ථාවේ. දැන් ඔය අර මේ විස්කිහෙන් පෙරනකොට ඔය ඊතේල් මීතේන් කියන කොටස් වායුන් එන්නේ නැති වෙන්න තමයි ඔය අග්නිය පාලනය කරන්න කියන්නේ. දෙවරක් පෙරනලද කියලා එහෙම තියෙන. ඒතකොට ඒ අර මද්ද්‍රව්‍යයේ තියෙන අහිතකරභාවය අඩුයි. අපි දැන් මේ අපි ගම්වල පෙරන කසිප්පුවෙන් පෙරනකොට මේක හොඳ නැහැ කියන්නේ අපේ ගින්දර පාලනයක් නැහැ. ඒක දාලා මහත්යත් පෙරනවද කියලා හිතයි සාමාන්‍ය භාෂාවෙන් සාමාන්‍ය අපේ ගම්වල පෙරන කසිප්පු තියෙනවානේ. ඒවා හොඳ නැහැ කියන්නේ ඒවා මීතේන් කොහෙම කොටස් වැඩි අර ගින්දර පාලනය කරලා නැහැ. ඒක තමයි මෙතන මේ කියන මේ අර්ක ප්‍රකරණය කියලා තියෙන්නේ. ඒ අහිතකර රසායනික කොටස් නැති වෙන්න තමයි මේ ගින්දර පාලනය කරන්නේ මෙතෙන්දී. ඔව් දැන් මුලින්ම මෙහි දක්වලා තියෙන ධූමාග්නිය කියන්නේ එතකොට ගින්දර දුමයින විදිහ තරම් සියුම් විදිහට තමයි පාලනය කරන්නේ. ඊට දීපාග්නිය කියන්නේ ධූමාග්නිය සිව් ගුණයකින් ආපහු වැඩි කරනවා. ඊට පස්සේ දක්වලා තියෙනවා මන්දාග්නිය. කියන්නේ මධ්‍යම ප්‍රමාණය. ඊට පස්සේ දීපාග්නිය සහ මේ කියන්නේ අර මදාංගිනිය කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ තියෙන ගින්න අපි තවත් වැඩි කරනවා. ඒ වගේ විවිධ
සංයුතින් සඳහා මේ ගින්දර කොහොමද පාලනය කරන්න කියන එක ගැන වෙනම මෙහි කොටස් දක්වලා තියෙනවා සහ දැන් අපි බැලුවොත් මේ එන දුර්ගන්ධය දැන් එවැනි ද්‍රව්‍ය සකස් කරනකොට එන දුර්ගන්ධය නැති කරන්න දුර්ගන්ධ නාශන විධි කියලා වෙනමම එහි දක්වලා තියෙනවා සහ ඒවේ අදාළ පැහැය ගන්න දැන් සංකේක පැහැය වෙන්න පුළුවන් සඳේලිය පැහැය වෙන්න පුළුවන් ඒ වගේ ඒ ද්‍රව්‍ය වලට අදාළව වෙන වෙනම වර්ණ සකස් කරගෙන කොහොමද මේ දේවල් නිවැරදිද කියන එක පරීක්ෂා කරන්න මේ වගේ බොහෝ ගැඹුරු කරුණු රාශියක් මං හිතන්නේ ඔබ වෙදකම හදාරනකොට ඔබට මේ කෘති කියවන්න පුළුවන් නම් මේ තුලින් දැනුම් සම්භාරයක් ඔබටම ගවේෂණය කළා මේ බෙහෙත් වර්ග පිළිබඳව දක්වන්න පුළුවන් අර මම කලින් කිව්වනේ ධාන්‍ය වර්ග මේ සඳහා යොදා ගන්නවා කියලා එවැනි ධාන්‍ය වර්ග මං හිතන්නේ දැන් ඒ ධාන්‍ය වර්ග වලට ඒ නම්මම යෙදෙනවද කියලා අපිට සොයා බැලිය යුතු වෙනවා දැන් රක්තසාලි පාණ්ඩුක සුගන්ධක මහාසාලි පුෂ්පාන්දක ඔය ආදී වශයෙන් විවිධ එකල භාවිතා වුණු ඒ සහල් වර්ගවල නම් තමයි එහි දක්වලා තියෙන්නේ ඒ වගේම මේ ඔසු සකස් කරනකොට මී පැණි යොදා ගන්න ආකාරය ඒ පිළිබඳවත් වෙනම දක්වලා තියෙනවා විවිධ වර්ග රසාංජන ඊට පස්සේ ಜಾති පුෂ්ප ඔය පිච්චමල් සහ මී පැණි එකතු කරලා ඒ සාදා ගන්න ආකාරය ඔයගේ බොහෝ කරුණු ගණනාවක් මෙහි ඇතුළත් වෙලා තියෙනවා ඒ වගේම තමයි දැන් උඳුන් සැකසීම මයුර යන්ත්‍රය ගැනත් අපි කතා කරා අපේ ඔය සූසැට කලාව ගැන අපි මේ වැඩසටහනේ කිහිප අවස්ථාවකම කතා කරන්නේ. එතකොට ඔය සූසැට කලාවේ අපි විවිධ කලා ශිල්ප පිළිබඳව කතා කරා. ඒ යටතේ දැන් ඔබ මේ 8 වෙනි පරිච්ඡේදයේ මේ අර්ක ප්‍රකාශය බැලුවොත් එහි දක්වලා තියෙනවා මේ වශීකරණ. ඉන්පස්සේ දක්වලා තියෙනවා ශස්ත්‍රු පරාජය විදිය. ඒ කියන්නේ අපි ගන්න සතුරන් පරාජයට පත් කිරීම. ඒ කියන්නේ defeat of enemy විදිහට තමයි ඒක දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මාරණ විදි, අදෘශ්‍යකරණය. අදෘශ්‍යකරණය කියන්නේ නොපෙනී සිටීමේ හැකියාව. ඒ වගේම තමයි අග්නි ස්තම්භය සහ ජල ස්තම්භය. අග්නිය සහ ජලය පාලනය කරන ආකාරය. මේවා සූසැට ශිල්පය අපේ අතීතයේ අපේ හෙළයන් විසින් හදාරපු සූසැට ශිල්ප අතරට එනවා. ඒ වගේම තමයි වායු භ්‍රමණ විදිය. මේ වායුව කොහොමද පාලනය කරන්නේ? මේ ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායු කියන මේ සතර මහා ධාතුන් පාලනය කරන ආකාරය අපේ අතීතයේ සූසැට කලාව තුළ තිබුණා. අපි දැන් ගිනිසිසිල මන්ත්‍රය ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ජල ස්තම්භනය මේ සියලුම කරුණු සඳහා මේ අර්ක කොහොමද යොදා ගන්න කියන එක ගැන මෙහි 8 වෙනි පරිච්ඡේදයේ වෙනමම දක්වලා තියෙනවා. ඔබට හැකියාවක් තියෙනවා අද ඒ කියන්නේ අතීතයේ මේ දේවල් කරපු අය හිටපු නිසා තමයි ඒ සිද්ධ යෝගීවරුන් හිටපු නිසා තමයි ඒ සම්බන්ධයෙන් වෙනමම ඖෂධ වර්ග කොයි විදිහටද සකස් කරන්න කියන එක මෙහි පැහැදිලිවම දක්වලා තියෙනවා. මං හිතන්නේ ඔබට අවශ්‍ය නම් ඔබ මේ කෘතිය පරිශීලනය කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ලෝහ භස්ම, ඊට පස්සේ ඝන වර්ගීකරණය මේ වගේ සංකල්ප බොහෝමයක් මේ තුල පැහැදිලි කරලා තියෙනවා. මං හිතන්නේ මේ රාවණ රජු කරපු සුවිශේෂී කෘතිය මං හිතන්නේ අපි වැඩසටහනේ උද්දීශ තන්ත්‍රය ගැන කතා කරා, කුමාර තන්ත්‍රය ගැන කතා කරා. දැන් අර්ක ප්‍රකරණය එහෙම නැත්නම් අපි අර්ක ප්‍රකාශය හැටියට හඳුන්වනවා. ඒ වගේම නාඩි ප්‍රකරණය, නාඩි ප්‍රකාශයක් තියෙනවා. ඒකත් ඉතාමත් ගැඹුරු, ඒ කියන්නේ සංස්කෘත භාෂාවකින් රචනා වෙලා තියෙනවා සහ එහි පුස්කොළ පොතුත් ලංකාවේ තියෙන්නට පුළුවන්. ඉතින් ඒවැ තියෙන ගැඹුරු තැන් ලිහලා දැන් වර්තමානයට අවශ්‍ය විදිහට දැන් වර්තමානයේ ඖෂධ වලට විවිධ නම් වෙනත් නම් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගවේෂණය කරලා මේ දේවල් ප්‍රායෝගිකව අපේ වෙදකම තුලින් අපි මං හිතන්නේ ලෝකයේ තුලට අපි තමයි ගෙන යා යුත්තේ කියලා. මං හිතන්නේ ඊළඟ වාරයේදී තව දුරටත් අපිට කතා කරන්න පුළුවන් මේ දේවල් ගැන. හොඳයි. මේ සුවිශේෂ වටය අවසන් වෙනවා. අපි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව මේ හෙළ වෙදකම තුල බොහෝ අත්දැකීම් තියෙන වෛද්‍යාචාර්යතුමන්ගේ එම සුවිශේෂී අත්දැකීම් විශේෂයෙන්ම සත්කමකදී අර කරන අපි හිතමු කිසියම් විවෘත කිරීමක් කරලා මේ කරන සත්කම් කොහොමද කිසිම විවෘත කිරීමක් කරන්නේ නැතුව කිසිම කපන කොටන දෙයක් කරන්නේ නැතුව කොහොමද සුව කරන්නේ කියලා ඒ විශ්මිත වෙදකම් ගැන කතා කරමු මේ විරාමයේ අනතුරු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරාවණ වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය
ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරාවණා රාවණ වැඩසටහන බොහොම සුවිශේෂ වැඩසටහනක් බවට පත් වෙලා ඉතාම දීර්ඝ කාලයක් වසර 5කට ආසන්න කාලයක් තිස්සේ මෙවැනි රාවණයින් පිළිබඳව විද්‍යුත් මාධ්‍යයක එකම වැඩසටහන බවට පත් වෙන්නේ මොන විදිහේ බාධා ආවත් ඒ කිසිදු බාධාවකට නතර කරන්නට බැරි වැඩසටහනක් බවට පත් වෙන්නේ විශේෂයෙන්ම මේ විශ්වයේ ශක්තිය මේ වැඩසටහනට ලැබෙන හින්දා කියලා. වැඩසටහන ආරම්භයේදී බොහෝ දෙනා කියද්දී විශ්වාස නොකළ ඔබ මම අපි හැමෝම අද වෙද්දී විශ්වාස කරන මට්ටමට මේ විශ්ව ශක්තිය පිළිබඳව විශ්වාස කරන මට්ටමට වැඩසටහනත් එක්කම දිනින් දින අපි මොහු කුරා ගිහිල්ලා. ඒ නිසා මෙවැනි වැඩසටහනක් කරන්නට මේ වටිනා ගුවන් කාලය වෙන් කරලා දෙන Voice of Asia මාධ්‍ය ජාලය සියත ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරම මහත්මයා විතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ තරම් දීර්ඝ කාලයක් මේන් නැවත තමන්ට ලැබෙන ප්‍රතිලාභය නැවත තමන්ට මේන් මුදලක් උපයා ගැනීමට ලැබෙනවා නම් වෙනත් වැඩසටහනක් කරන්නට තිබුණා ඕනෑ තරම් වෙළඳ ව්‍යාපාරික අරමුණු සහිතව. නමුත් කිසිදු ලාභ ලබා ගැනීමේ පරමාර්ථයක් මේ වැඩසටහන තුළ නැහැ. මේ සුවිශේෂ වැඩසටහනක් බවට පත් කරමින් මේ වෙනුවෙන් මේ වටිනා ගුවන් කාලය ලබා දුන්නු විශේෂයෙන්ම මේ වැඩසටහන මේ විදිහට පවත්වාගෙන යන්න මෙවැනි අදහසක් නිර්මාණය කරලා දීපු ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ප්‍රියන්ත කාර්යපෙරව මහත්මයා විතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. එතුමා මේ හැම වැඩසටහනක්ම පසුපස ඉඳලා අපිට මේ වැඩසටහනේ වටිනාකම අනාගතයේ ආයුධ දිශානතිය පිළිබඳව සිහිපත් කරමින් විශාල කාර්යභාරයක් කරනවා මේ වැඩසටහන තුල. ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් තෝරා ගැනීමේදී මේ මහ පොළොවට ණය නැති මහ පොළොව වෙනුවෙන් විශේෂයෙන්ම රණවිරුවෙක් විදිහට තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් කැප කරපු සජීව බාලසූරිය මහත්මයා මේ වැඩසටහනේ ආරම්භයේ සිට අද මේ මොහොත දක්වාත් මේ නිෂ්පාදකවරයා විදිහට කටයුතු කරනවා. බොහෝ බාධක බොහෝ කම්කටොළු දරාගැනීමේ ඒ දරාගැනීමේ ශක්තිය මහ පොළොවෙන්ම උරුම කරලා දීලා තියෙන ඔහුට රණවිරුවෙක් විදිහට ඒ සියලු දේ කරගෙන යනවා. ඒ වගේම අපේ සියත මාධ්‍ය ජාලයේ සියලුම දෙනා මේ වැඩසටහන කරන් යන්න අපිට දායකත්වය ශක්තිය ධෛර්යය සපයනවා. සියලුම දෙනා නම් වලින් සඳහන් කරන්න බෑ මේ ආයතනයේ සියලුම දෙනා කියලා කියන්නේ ඒකයි. ඒ වගේම ගයාන් සඳකැලුම් මහත්මයාගේ ඉඳලා වැඩසටහන ආරම්භයේ ඉඳලා අද ජීවතුන් අතර නැතත් නීල් කිරියල්ල මහත්මයා වගේ මේ වැඩසටහන පෝෂණය කරපු විද්වතුන් ඉතාම ගෞරවයෙන් අත් දෙක එකතු කරලා ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ අද ඇවිල්ලා ඉන්න වෛද්‍යාචාර්යතුමන් තාමරශ්‍රී වික්‍රමනායක මහත්මිය ප්‍රමුඛ මේ සියලුම දෙනා අපේ මේ වැඩසටහනේ ශක්තිය මේ වැඩසටහනේ ජීවය මේ සියලු දෙනා. ඒ වගේම මේ අය කියන කාරණා තේරුම් ගන්න පුළුවන් ඉතාම බුද්ධිමත් මේ වැඩසටහන තුළ පොල් ගෙඩියක් කෙලින් කරන එකක් බලාපොරොත්තු නොවි ඉතිහාසය පිළිබඳව වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඉතිහාසයේ වටිනා තැන් තේරුම් අරගෙන වර්තමානයේදී පිළිබඳව සාකච්ඡා කරමින් අනාගතය කොයි ආකාරයෙන්ද මේ භූමිය මේ දේශය රැගෙන යන්නේ කොතනටද කියන කාරණාව පිළිබඳව ඉතාම බුද්ධිමත් මනසින් සොයා බලන්න කටයුතු කරන තමන්ට මොන වැඩේ තිබුණත් බ්‍රහස්පතින්දා රාත්‍රිය සියත ඉදිරියේ වාඩි වෙන්න රූපවාහිනී යන්ත්‍රය ඉදිරියේ වාඩි වෙන්න බලාගෙන ඉන්න ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔබ තවුන්නාන්සලටත් අපේ ගෞරවයේ ස්තුතිය පිරිනමමින් අපේ දෙවන භාගයේ එහෙම නැත්නම් දෙවන වටේ වැඩසටහන ආරම්භ කරනවා. දැන් පළමු වටේදී තාමරශ්‍රී වික්‍රමනායක නීතිඥතුමිය මේ ඉදිරිපත් කරගෙන ආපු කාරණා වලදී මං හිතන්නේ අතරින් පතර උසාවියේදී අර අනිත් නීතිඥතුමා කියනවා වගේ වෛද්‍යාචාර්යතුමා එක එක දේවල් කිව්වා. දැන් මේ දේවල් කියද්දී කිසියම් විදිහකට අපි බලාපොරොත්තුවක් හදාගත්තා මේ සැත්කම් කරලා අර ලොකු ඔපරේෂන් කරලා ස්කෑන් කරලා හොඳ කරන්න ඕනේ සමහර ලෙඩ ඔබතුමා හොඳ කරනවා කියලා. තවත් උදාහරණයක් කියන්න පුළුවන්. ඔබතුමාගෙන් බෙහෙත් තුණ්ඩුවක් අරගෙන බෙහෙත් කඩේකට ගියාම ඒ බෙහෙත් කඩේ ඉන්න එක්කෙනා අහනවා මේ වෙද මහත්තයා දැන් බෙහෙත් කරනවද? මේ කොවිඩ් දවස්වල පොඩ්ඩක් නතර වෙලා තිබුණා.
අපේ ඇවිදින්න බැරුව හිටිය විශාල සත්කමක් තිබිච්ච කෙනෙක්ව හොඳ කරන්න බෑ කියපු කෙනෙක්ව මෙතුමා හොඳ කළා. මෙතුමා විහිත් කරනවා කියලා දන්නවනම් තව ගොඩක් කට්ටිය මෙතනට යවනවා. මේ වගේ බොහොම නිහඬව කරන බොහොම මේ මාධ්‍යට ඇවිල්ලා අනබෙර ගහන්න නැති කෙනෙක් ඔබ. මම දන්නේ නැහැ සජීව බාලසූරිය මහත්තයා කොහොම මෙතනට ඔබ එකතු කරගත්තද කියලා. ඒක විශාල ජයග්‍රහණයක් මේ රාවණා වැඩසටහනේ. සත්කම් නොකර කරපු දේවල් අත්දැකීම් පිළිබඳව පොඩ්ඩක් කියන්නකෝ වෛද්‍යාචාර්යතුමනි. මොකද මේ අපේ හුඟක් අය මේ පිළිබඳව දන්නෙත් නැහැ. ඔබ කියන්නෙත් නැහැ. හැබැයි මේකට අවස්ථාව කිව්වේ නැත්තම් ඒක මටත් හොඳ නැහැ. බාලසූරිය මහත්මයා ඔබතුමයි දැන් මම අමාරු එක දාලා තියෙන්නේ. අසංග මහත්මයා මං කවදාවත් මේ මාධ්‍යයට ආවේ නැහැ. කිසිම මාධ්‍යයකට මං ගැන කියන්න ඇවිල්ලා නැහැ. මං හැම වෙලේම මට දෙන මාතෘකාව ගැන විතරයි කතා කළේ. මං ගැන කියන්න කැමති නැහැ. ඒකනේ මාධ්‍යයේ මං නිකන් ප්‍රචාරය කරගන්න ඕනේ නෑනේ. මගේ මා ප්‍රොමෝට් වෙනවට මං එහෙම කැමති නෑ. මාධ්‍ය තුලින් මා ප්‍රොමෝට් වෙන්න ඕනේ නෑ. අපි ප්‍රොමෝට් කරන්න හදන්නේ මේ අපේ හෙළ වෙදකම. එතකොට නමුත් දැන් ඔබතුමා මාව කොටු කළ ප්‍රශ්නයක් නේ අහුවේ මේ. ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් දෙන එක මගේ යුතුයකම. දැන් අපි මේ කතා කරේ මෙතුමිය ආර්ක ප්‍රකරණය ගැන තමයි අපි කතා කළේ. ආර්ක ප්‍රකරණය කියන්නේ බේත් ඖෂධ අරගෙන මේක දාරු කලයකට දාලා මේක ඊට පස්සේ අපි පැසෙන්න සලස්වනවා. සන්දාන කාලයක් තියෙනවා. පස්සවනවා. පස්සවලා මේක ඊට පස්සේ යන්ත්‍රානුසාරයෙන් මේක වාෂ්පීකරණය ලක් කරලා මේකේ තියෙන උපරිම සාරය ස්ප්‍රිට් එක ගන්නවා. එතකොට අර්කයක් දෙන්නේ අපි මාත්‍රාව විදිහට රෝගියෙකුට 0.6යි එක් වේලකට. මේක වැඩියෙන් බිව්වොත් මත් වෙනවා. මේක මත්ද්‍රව්‍යයක්. හරි. එතකොට අර්කයක් දිය යුතු අවස්ථා සිංහල වෙදකමේදී දක්වනවා. අර්ක දෙන්නේ මිනිස්සෙක්ගේ ප්‍රාණය හානි වෙන්න ආසන්න අවස්ථාවකගේ ප්‍රාණය රැක ගැනීම සඳහා තමයි අර්ක දෙන්න කියලා තියෙන්නේ. තේරෙනවද? එතකොට ඒ කියන්නේ මේක මේ ඔසු මේ ස්ප්‍රිට් එක ඉතා ඉක්මනින් ශරීරගත වෙනවා. ඉතා ඉක්මනින් ශරීරගත වෙලා ඕනෑම දුර්වල ශරීරයකට වේගයෙන් පැතිරී ගොස් එම රෝගය සුව කිරීමේ ශක්තිය තියෙනවා. නැත්නම් වර්තමානයේ දැන් ඉන්ජෙක්ෂන් එකක් වගේ. ඉන්ජෙක්ෂන් එකක් දෙන්නේ සුළු මාත්‍රාවන්නේ. මම හිතන්නේ ඒකයි අපේ අතීතේ එන්නත් කියන එක අපේ සිංහල වෙදකමේ තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ. එහෙමයි. අසංග මහත්තයා මාතේ තියෙනවා එක අර්ක වට්ටෝරුවක්. ඒ අර්ක වට්ටෝරුව තියෙනවා මුරුංග වලින් අර්ක පෙරන්න ඕන ඉස්සෙල්ලාම. ඔය අරක්කු කියන්නේ අර්කේට. අරක්කු කියන්නේ සිංහල වචනයක් ඕක. අරක්කු ලෝකේ කොහෙවත් නැහැ නේද මහත්තයා. අපිට නේ අරක්කු තියෙන්නේ. ඔය සිංහල වෙද මහතුරු පෙරපු අරක්කු. අරක්කුව තමයි අරක්කු කිව්වේ. දැන් මුරුංග මුල් වලින් ඉස්සෙල්ලාම අරක්කුව පෙරන්න ඕනේ. ඊට පස්සේ වා මුල් වලින් දෙවෙනි අරක්කුව පෙරනවා. මුරුං ඊට පස්සේ නික මුල් වලින් තුන්වෙනි අරක්කුව. ඒ වගේ අරක්කු වර්ග 5ක් පෙරලා ඒ අරක්කු ස්ප්‍රීට් 5 එකතු කරලා තව අරක්කුවක් පෙරනවා. මේක අති භයංකර අවස්ථාවක්. මේක කොයි වෙලේ ඔය අර මෙතන දැන් අපි තාමරසින් නෝගන් පැහැදිලි කරපු විදිහට ගින්දර පාලනය නොකළොත් මේක අනිවාර්යෙන් පුපුරා ගොස් හරියට නිකන් සෙඩ් එකක කන විතර සෙඩ් එකකට ගිනි ගත්තා වාගේ මුළු පළාතක් ගිනි ගන්නවා. වෛද්‍යාචාර්යවරු මැරිලා තිනවා මේක කරන්න කියලා බල ගන්න. ඒක දෙන්න කියලා තියෙන්නේ 0.2ක් මොලේහි ලේ කැටි හිරවි ඇති පුද්ගලයින්ට. වරුවකින් මොලේ ලේ කැටි දිය වී යයි. ශරීරයේ ලේ කැටි හිරවීමකින් යම්කිසි මොලේ විතරක් නෙවෙයි ලේ හිර වුණොත් ඒකට දෙන්න කියලා තියෙන හෘදේ වස්තුවේ ලේකට අවරෝධ වලට දෙන්න කියලා තියෙන අර්කයක්. දැන් මේ වසර ගණනාවකට කලින් කියපු කාරණාව තමයි දැන් කියන්නේ ලේ කැටියක් කියනවා දැන් අලුත් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. හරි මේක කරන්න නම් අර අරක්කු 5 පෙරලා ඒ අරක්කු 5 ආයි පෙරලා තව අරක්කුවක් පෙරන්න ඕනේ. හොඳම කතාව තමයි මගේ පුස්කොළ පොතේ එවැනි අර කියලා තියෙනවා මෙහි මිල කිසිම ඖෂධයක මිල දාලා නැහැ මහත්තයා. නිකන් කරන්න කියලා පුස්කොළ පොතේ තියෙන්නේ. රිදි එක් අරක්කු අවුන්ස භාගයක මිල රිදී රුපියල් 100කින් අඩුව නොදෙනු. හරි අරක්කු හදලා ඉතුරු වෙන මණ්ඩිය ඒකත් දෙන්න කියලා තියෙනවා. ඒකේ රිදී රුපියල් 3ක බර රිදී රුපියල් 50කට නොඅඩුව දෙනවා. මේ බේතේ තියෙන වටිනාකම පෙන්නලා තියෙන්නේ මෙහෙමයි. හරි ඊට පස්සේ තියෙනවා ගිනි දුන්නත් මේ වට්ටෝරුව පිට නොදෙනු. ගිනි බරට ඇද්දන් දුන්නත් මේ වට්ටෝරුව පිට නොදෙනු.
ඒ කියන්නේ ගිනි කියන්නේ අපේ කාසි වර්ගයක් තිබිච්ච. මේ ගින්දර නෙවෙයි. ඔව්. ඒ කාසි ඇතෙක් බරට දුන්නත් මේක පරම්පරාවෙන් පිට දෙන්නත් එපා. එච්චර වටිනවා මේක. එතකොට අපේ තිබුණු හાર્ඩ් බ්ලොක් හදිස්සියේ ලේ කැටි ගිහලා හෘදේ වස්තුවේ හිර වෙච්චා. හදිස්සියේ මොලේ ලේ කැටි හිර වෙච්චා. ඔක්කොම දිය කරන්න මේකට පුළුවන්. නමුත් අපට අපේ තාක්ෂණය නෑ මේක පෙරන්න. දැන් නම් අපිට මේ තාක්ෂණය හොයාගන්න පුළුවන්. මමත් පොඩි උත්සාහයක ඉන්නවා මේක හදන්න ඕනේ කියන මාතෘකාව. එතකොට මේ අර්ක වලින් තමයි අපි මේ භයානක රෝග අවස්ථාවල් මගහරින්නේ. මේ අර්කයක් දීර්ඝ කාලයක් දෙන්නේ නැහැ. මේ රෝගී අවස්ථාවේ මිදුණු ගාම කසාය වලට එනවා. මොකද මේ අර්ක ගොඩ දාපුණා මේකේ තියෙන ඇල්කොහොල්. ඇල්කොහොල් ගිහිල්ලා අක්මාව එහෙම විනාශ කරන්න පුළුවන්. අතුරු ආබාධයක් තියෙනවා මේකේ. අතුරු ආබාධ නිසා තමයි ෂඩ් බිඳුවක් බිඳු 6ක් විතරක් දෙන්නත් කිව්වා. මේක දීර්ඝ කාලයක් දෙන්න එපා. අවදානම් අවස්ථාවේ මිදෙනකල් පමණයි මේක දෙන්නේ. හරි? එතකොට මේ සිංහල වෙදකමේදී අපිට කියන්න තියෙන අර ආමේකේ වාගේ යුද හමුදාවලට කළ නොහැක්කක් නොමත. දැන් අපි ගාවට එන පිළිකා ලෙඩ සමහර ලෙඩ මැරෙනවා. ඒක තමයි කියන්නේ මේ බේත් ගන්නකොට සමහර රෝගීන් අපි අඟ ඉන්නකොටත් නැති වෙන අවස්ථා තියෙනවා. නැත්තම් ස්පිරිතාල මෝචරි හදන්න ඕනේ. ස්පිරිතාලට යන ඔක්කොම සනීප වෙනවනම් ඒක ඉතින් ඒක රෝගී අවස්ථාව අනුව අපි ගන්නකොට අසාධ්‍ය වෙලා આવොත් අපරාධ ගොඩ දාගන්න බැරි වෙනවා. ඒක වෛද්‍යවරයාගේ හෝ දොස්තර ස්පිරිතාලේ මෝචරියක් තියෙන ඉන්න දොස්තර මහතුරුන්ගේ අදක්ෂතාවයට නෙවෙයිනේ. ඒ වගේ තමයි වෙද මහත්තයාගේ අදක්ෂතාවය නෙවෙයි. නමුත් අපි සනීප කරනවා මොලේ ගෙඩි සනීප ගෙඩි මේ සිංහල වෙදකමින් සනීප කරන. දැන් සැත්කම් කරණේවන කියන්න කිව්වේ. අර්ශෝ ගෙඩි අපි වට්ටනවා. බෙහෙත් ගාලා දුම් අල්ලලා ගුද මාර්ගයේ ගුද වලිය ඇතුලේ තියෙන ගෙඩියත් අපි වට්ටනවා. පෙකණියේ බෙහෙත් ගාලා වට්ටනවා. අර්ශස් මුල ගැටිති තියෙන ඒවා පෙකණියේ බෙහෙත් ගාලත් වට්ටන්න පුළුවන්. නැත්තම් අර්ශස් මාර්ගයේ දුම් අල්ලලා තෙල් වර්ග ගාලා එක තෙලක් තියෙනවා අර්ශස් වලින් එක බොහෝ වෛද්‍යවරු දන්නවා සිංහල වෙද මහත්තුරු ශාස්ත්‍රයකින් කැපෙන්නාසේ අර්ශස් ගෙඩි කැපේ. කියන්නේ සැත් පිහියෙන් කැපෙනවා වගේ ඒක ප්‍රසිද්ධ වට්ටෝරක්. ගොඩක් දේශීය වෛද්‍යවරු ඒක දන්නවා. ඔය තුඹ කරවිලාල එහෙම හදන එකක්. ඒක මේ මගේ තරක් ගාව තියෙන වට්ටෝරුවක් නෙවෙයි. මම තවත් පරම්පරාවල ගොඩක තියෙනවා. දැන් මේ වෛද්‍යාචාර්යතුමනි මේ ගෙඩි කියලා කිව්වහම පිළිකා කියන කොටසත් මේකේ තියෙනවා. මේක පිළිකා තමයි තියෙන්නේ. එතකොට අර්ශෝ ගෙඩියකට කාලයක් ප්‍රතිකාරන කරාම එතන පිළිකා සැරිලා පිළිකාවක් බවට පත් වෙනවා. ඒකට පිළිකා ගෙඩියක් ඒක. ඒවා කපන්න පුළුවන්. ඒක කපුවා කියලා පිළිකාව සනීපෙන්නේ අභ්‍යන්තරව පිළිකා සැරිය ටික මැරෙන්න බෙහෙත් දෙන්න ඕනේ. පැතිරිලා තියෙන ප්‍රමාණය බලලා. ඒ කියන්නේ ඔබ මේ පිළිකා හොඳ කරනවානේ. ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. ඒක එන පුජ්‍යලය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මේ එහෙම කිව්වොත් මම ඒක නිකන් මේ මාධ්‍යයකට ඇවිල්ලා මාවුලුප්පා ගත්තා කියනවනේ. ඒකම ප්‍රශ්න අහන්න එපා. මේ වේදකමේ වටිනාකම ගැන කියන්න. වේදකමේ වටිනාකම මම කියන්නම්. ඒක තමයි මේ කියාගෙන යන්නේ. හරි? එතකොට මොලේ ගෙඩි එක්තරා අවස්ථාවකදී මම දැන් ඔබතුමා මේ වටම කරන හින්දාම ඒක අත්දැකීමක් මම කියන්නම්. පැහැදිලිව. නාගොඩ හිටපු මිනිස්සෙක්ගේ නෝනෙකුට බේත් ගත්තා. ඒ තමයි මේක අහින්නවත් දන්නේ නැහැ සමහර විටක. මොලේ ගෙඩියකට. දැන් මේ මොලේ ගෙඩිය මගේ නාඩි ශාස්ත්‍රය අනුව හොඳයි. මම එතුමාට කිව්වා දැන් නම් මහත්තයා දැන් මේක හොඳයි. මගේ දැන් මේගොල්ලෝ මිත්‍රයොත් මගේ දැන් ඉතින් ලෙඩ මිත්‍රයෝ වෙලා. මේ මෙහෙමයි හොඳයි. දැන් බලමු කියලා දැන් සුළු කසාය එහෙම දීලා අපි ඉතින් ඉන්නවා. ඉන්නකොට එකපාරට මහත්තයා මට කෝල් එකක් දුන්නා රේ. එද මහත්තයා හොඳටම ඔළුව එක ඔක්කොම වැඩි වුණා. මොනවක් කරන්න බෑ. අපේ දුව නර්ස් කෙනෙක් නාගොඩ ස්පිරිතාලේ අම්මේ අන්තන් නාගොඩට ගෙනිච්ච ආරි ප්‍රශ්නේ උනේ වෙද මහත්තයා. කොහොමද මට චෝදනාවකින් තමයි කතා කරන්නේ. එහෙම ලෙඩු අපට ඔය වැඩි චෝදනා කරපු අවස්ථා තියෙනවා. ඉතින් අපි සාර්ථක චිකිත්සාවක් කරනවා අපි. හරි? මටත් දැන් අප්සෙට්. දැන් මගේ නාඩි වලට හොඳයි. මොකද මහත්තයා හරි කරන්න දෙයක් නැහැ. දැන් මේ නෝනට කලන්තය යල්ලනවා, වැටෙනවා යන තැන් වල යොසන්න බෑ. මෙහෙමයි දැන් ඔපරේෂන් එක පැය 24ක් ඇතුළත කරන්න කියලා දැන් වෛද්‍යවරු තියෙන එක වෛද්‍යවරු මට සිංහල වෙදකමට පල්ලු යන්න බැනලා. සම්සුලා මේ හිතේ තියෙන මේ ඔළුවේ තෙල් ගාලා ගෙඩි සනීප කරන්න පුළුවන්ද? හරි? මේ සම්සුලා ඔච්චර මෝඩද මේ 21 වෙනි සියවසේ නෙවෙයිද ඉන්නේ? සම්සුලා තාම ඉන්නේ 15 වෙනි සියවසේද කියලා වෛද්‍යවරු බැනලා මේ මිනිස්සුන්ට හොඳටම. දැන් මේ මිනිස්සුන්ට මේ කේන්තියක් තියෙනවා. ඊට පස්සේ දැන් පැය 4ක ඔපරේෂන් එකකට ගත්තේ. මම හිතන්නේ ජාතික රෝහලේද මන් දන්නේ නාගොඩ ස්පිරිතාලේද මන් දන්නේ ගත්තා. අරගෙන අපල බලලා පැය 5කින් ඔපරේෂන් එක ඉවර කළා. ඒ වෛද්‍යවරයාට කරන්න තිබුණේ ඒ ගෙඩිය ඇකිලිලා ඒකේ කබල්ල ඔළුව ඇතුලට වැටිලා.
ගෙඩියක් වියකුණාම ඒකේ කබල්ලක් බැඳෙනවානේ. ඒක ගෙඩිය පුංචි වෙලා මිදි ගෙඩියක් වේලුවාම වීලි මිදි ගෙඩියක් වෙන්නේ. අන්න ඒ වගේ කබල්ලක් ඇති වෙනවා. ඒ කබල්ලත් කාලයක් යනකොට ඒක හැමින් හැම ඇඟටම දිය වෙලා යනවා. අපේ ක්‍රමයේ හරියට. කරුම මේකේ වෙලාවට මේ කබල්ලක් ගැලවිලා මොළේ ඇතුලට වැටිලා. මේ වෛද්‍යරයාට තිබුණේ හිස පළලා අයින් අලවලා සිප්ටර් එකකින් අරක අරගෙන පීරිසියෙන් තියන්න විතරයි. පස්සේ වෛද්‍යරයා මේ ඒගොල්ලන්ගෙන් කතා කරලා අහලා තිබුණ කොහොම එකට මොකද කළේ කියලා. ඒ වගේ අත්දැකීම් අපිට තියෙනවා. ඒ වගේ දේවල් අපේ වෛද්‍ය ක්‍රම තුලින් මම විතරක් නෙවෙයි. මම මේ කියන්නේ මම මේ සනීප කරනවා කියලා මේක දේශීය වෛද්‍යවරු මම නම් දන්න විදිහට පාරම්පරික දේශීය වෛද්‍යවරු නම් අද ලංකාවේ නැහැ. ඒ කියන්නේ දේශීය වෛද්‍යවරු පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. මගේ પરම්පරාව ආරක්ෂා වුණු හැටි මම කියන්නම්. අපේ තාත්තා වෙදකම් කළේ නැහැ. අපේ ආතා වෙදකම් කළේ නැහැ වෙදකම දැනගෙන හිටියාට. අපේ ලොකු ආච්චි විතරයි වෙදකම් කළා තියෙන දැනට අවුරුදු එතකොට 100කට කලින් තමයි වෙද પરම්පරාව ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ. නැවතිලා තිබිලා තියෙන්නේ. එතකොට මම මේක ගන්නකොට අපේ ආච්චියමත් වෙදකම හිතා ආතත් වෙදකම ඉගෙන තිබුණා. කලේ නැහැ. මොකද මුදල් ගන්න එපා කියලා කියලා තියෙනවා. ඉල්ලලා මුදල් ගන්න එපා. දෙන පඳුරක් විතරයි પરම්පරාවට බාර ගන්න પરම්පරාවේ නියමයේ තියෙන්නේ. ඉතින් මේකොල්ල වැඩක් නැහැ කියලා ආතල බිස්නස් කළා. වෙදකම තිබුණා. ඉතින් මමයි પરම්පරාවේ නීතියට අනුව වෙදකම කරගෙන යන්නම් කියලා බාරගත්තාම මට හම්බ වුණේ ආයුර්වේදයට මිශ්‍ර නොවිච්ච දේශීය වෙදකම පමණයි. ඒක මගේ නැත්තම් 1920 ගණන් වල 19 වගේ තිබුණු ආයුර්වේද රැල්ලත් එක්ක අපේ කට්ටිය වෙදකම් කරගෙන ඒගොල්ලොත් මේකට ආසවරිෂ්ඨ රැල්ලට යනවා. මගේ પરම්පරාවේ මං කරන්නේ දේශීය වෙදකම විතරයි. මං ආයුර්වේද ඉගෙනගෙන තියෙනවා. දැන් අපේ ওই දේශීය කියන වෛද්‍යවරු දේශීය ලියාපදිංචිට පාරම්පරික වෛද්‍යවරු හරියට වෛද්‍ය සභාවට චෝදනා කරනවා ලියාපදිංචිය දෙන්නේ නැහැ කියලා. ඒක බොරුවක්. වෛද්‍ය සභාව එහෙම කරන්නේ නැහැ. සුදුසුකම් තියෙනවා නම් ඔහු පාස් කරනවා. ඔහු අය පාස් කරනවා. සුදුසුකම් නැතුව තමයි මේ කට්ටිය මේ කෑ ගහන්නේ වෛද්‍ය සභාව ලියාපදිංචිය දෙන්නේ නැහැ කියලා. මම ලිව්ව එක ගමනයි. මම ලිව්ව සිංහල වෙදකම. මම ලියපු හැම පේපර් එකම යටින් දැම්මා මේ මගෙන් අහලා තිබුණේ ආයුර්වේද ප්‍රශ්න. ගුද්දසී ගැන අහලා තුන ගුද්දසී කියන ඔය C4 L4 L5 L6 කියන කොඳුරේ පේළියේ ඈත් වීමෙන් හටගන්න ස්නායු තෙරපීම ඉංග්‍රීසි ක්‍රමයට කිව්වොත් බහුලම ප්‍රශ්නයක්. බහුලව ප්‍රශ්නයක්. මම අහලා තුන ගුද්දසී රෝගය ගැන. ගුද්දසී කියලා ආයුර්වේදය කියන්නේ. මම ලිව්වා මගේ પરම්පරාවේ මේකට කියන්නේ ඔටු කුඩේ සිංහල වෙදකමේ. ඔටු කුඩේට මෙන්න මේවා ටික අපි කරනවා. ඔටු කුඩේ ලක්ෂණ මෙහෙමයි. ලකුණු දෙන්නේ නැත්නම් පාස් වෙන්නේ නැහැ. මදුමේහය ගැන අහන මදුමේහයට කසායක් වට්ටුරු කන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ආයුර්වේද කසාය. මම ලියුවා මගේ පාරම්පරික වෛද්‍යවරු. ඒක මගේ પરම්පරාවේ මදුමේහ උදෙසා මෙන්න මේ වට්ටුරුව දෙනවා. ලකුණු දෙන්න නැත්නම් එක පැලෙන් පාස් වෙන්න විදිහක් නැහැ. හරි. ඒකින්ද දැනුමෙන් පරිපූර්ණ වෛද්‍ය සභාවේ ප්‍රශ්නයක් නැහැ. හරි නැත්නම් වෛද්‍ය සභාව ලොකු හැබැයි වෛද්‍ය සභාවෙත් ලොකු ගැටලු තියෙනවා. ඒගොල්ලෝ මැතිවරුන්ගේ පන්දම් වලට ලියාපදිංචි දුන්න අවස්ථා අපි දැකලා තියෙනවා. හරි ඒ වගේ නන් ඔෆිෂියල් ප්‍රශ්නත් එතන තියෙනවා. හරි ඒවා ඒගොල්ලෝ බලා ගන්න ඕනේ ප්‍රශ්න අපිට ඒවා අදාළ නැති ප්‍රශ්න. නමුත් වෛද්‍ය සභාවේ ගැටලුවක් නැහැ. වෛද්‍ය සභාව දෙනවා. ඉතින් මං කියන්නේ මේ පාරම්පරික නම් වෛද්‍යවරු පරවාංගකට එනවනම් මේ මූලධර්ම ටික හොයාගන්න. මේ මූලධර්ම වලින් උත්තර ලිව්වොත් ආයුර්වේද වෛද්‍යවරු ඒක කපන්නේ ඒක සාධාරණයක් කරනවා. මට කරලා තිබුණේ. මොකද මං කාගේවත් පන්දම් අල්ලලා ගිහිල්ලා ලිව්ව නැහැ විභාග. ඒ වගේ. එතකොට අසංග මහත්තයා මේ සුව නොකර හැකි රෝග දැන් අර්ක ප්‍රකරණය තුලින් අපි කතා කළේ මේ සුව කරන්න අමාරු ඉක්මම් ප්‍රතිකාරයක් විදිහට තමයි මේ අර්ක රාවණ රත්තුමා විසින් හඳුන්වලා දුන්නේ. ඉන්ජෙක්ෂන් මුඛ මාර්ගයෙන් දෙන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එක. මේක විශේෂත්වයේ තියෙන්නේ මේක දිවෙන් පවා ශරීරයට උරා ගන්නවා. 0.6 සාමරාජි මැඩම් ඔය අර්කයක් හදලා 0.6ක් දිවට දානකොට මේක ගෙලින් පහළට යන්න ඉස්සෙල්ලා භාගයක් උරාගෙන ක්‍රියාකාරීත්වය ඇති කරලා සිහි නැත්තම් සිහි ඇවිල්ලා ඉවරයි. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. එතකොට මේ ඩිස්ටිල් කියන ඒ කියන්නේ වාෂ්පීකරණ කියන සංකල්පය ලෝකර දීපු අපේ මහරාවණ රත්තුමාගේ පුත්‍රයන් වන සිංහල දේශයේ වැසියන් මේ මව් සැකිල්ල පමණක් තියාගෙන උදම් අනානා පැත්තකට වෙලා ඉදිද්දී ඔහුගේ දූ මුණුබුරන් වෙච්ච යුරෝපීය ජාතිකයන් හා වෙනත් ජාතීන් ආසියානු ජාතීන් මේ යන්ත්‍රය කරගහගෙන ගිහිල්ලා මේ යන්ත්‍රය අද වෙනකොට මහා දියුණු තත්වයකට පත් කරලා තියෙනවා. ඒකෙන් තමයි අද අපට සෙන්ට්
ඒකෙන් තමයි අපිට ස්කොට්ලන්තයට ගිහිල්ලා ස්කොට්ලන්තේ විස්කි මහා ගණන්නේ අපේ රට එනකොට. හරි. ඊට පස්සේ මේ ඒ ಜಾති ඊට පස්සේ මං හිතන්නේ ඒ ආකාරයට වෙනද කණි තෙල් නිස්පාදනය කරනවා ඇත්තෙත් ඒ වගේ. ඊට පස්සේ මල් වලින් ගන්න තෙල්, කුරුඳු තෙල්, පැංගිරි තෙල්, හරි, ලැවෙන්ඩර් ඔයිල් පිටරට වලින් ගන්න. ඒ ඔක්කොම මේ ඩිස්ටිල් කියන සංකල්පය අරහා තමයි හොයාගන්නේ. මේ ලෝකේ කාලක් තියෙන ඩිස්ටිල් කියන සංකල්පය තුනම ලෝකේ දියුණු වෙලා තියෙන්නේ. වාෂ්පීකරණය කියන සංකල්පය. මේ සංකල්පය දීපු අපි මොකනවද කරන්නේ අද වෙනකොට මේ රටේ? අපි අද පොල් කට්ටක් අරගෙන අපේ සංකල්පයෙන්ම දියුණු වෙච්ච මිනිස්සුන්ගෙන් හිඟමන්නේ අධිකමින් ඉන්නවා. ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපි මෙහෙම කාලකන්ණි જાතියක් බවට පත් කළේ? ඇයි අපේ කොන්ද කැඩුවේ ඇයි? අදත් අපේ කොන්ද කඩනවා මහත්තයා. මේ අපේ දැනුම ඇයි ගන්න නැත්තේ? ඇයි මේව අපි නොමිලේ දෙන්න හදන්නේ? ගන්න නැත්තේ. නුසුදුසු තැන්වල ඉන්නකොට සුදුස්සෝ ඒ තැන්වලට ගන්න බයයි ඒගොල්ලෝ. කොසල් රත්තුමා දැකපු සිහින ටික තමයි මේ යන්නේ. අපි ගියා මේ එන්නේ ගොමරිටි යට ගිහිල්ලා බරගල් පාවෙනවා. ඒක තමයි මේ තියෙන්නේ මේ යුගයේ. දෙවියෝ පය ගැසීමට බය ස්ථානවල මෝඩයෝ බඩපිටුම් ගසති. අනිවාර්යෙන්. දැන් ඒකයි අපේ රටට නැගිටින්න බැරි. මේ නිසා මේ ශාස්ත්‍ර ටික එකතු කරලා ගත්තොත් දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉඳලා මේ ආයුර්වේද මේ දේශීය වෙදකමේ තියෙන මේ බේත් ටිකක් විතරයි කියලා. දැන් බලන්න මේ මෙතුමිය ගෙනාව මේ අර්ක ප්‍රකාශනය කියන පොතේ මේක තියෙන වෙදකමක් නෙවෙයි මේ තියෙන්නේ. වෙදකම හා කර්මාන්ත පිළිබඳව මෙතන තියෙන්නේ. මේ අර්ක ප්‍රකරණයේ තනිකරම කර්මාන්ත පොත. ඒකේ එක කොටසක් විතරයි වෙදකම වෙන්නේ. හරි? මේ ඩිස්ටිල් කියන සංකල්පය ගන්න තියෙන්නේ. එතකොට අපේ රටේ ඩිස්ටිල් කරලා යවන්න පුළුවන් කොච්චර ජාති තියෙනවද? තේ කොලෙත් අපිට පුළුවන් උන්නම් ඩිස්ටිල් කරලා දියර ලික්විඩ් හදන්න. හරි? ඇයි මේවා කරන්නේ නැත්තේ? අපේ රටේ මල් ಜಾති කොච්චරක් තියෙනවද? අපේ ෆ්ලවර් ටී කොච්චරක් දෙන්න පුළුවන්කම තියෙනවද ලෝකෙට? චීනයේ වද ෆ්ලවර් ටී කියන එකේම චීනේ හරි ලෝකෙට දෙන්න හරි දෙයක්. ඇයි අපිට කරන්න බැරි මේවා? මේවා ඉතින් මට කරන්නවත් අසංග මහත්තයට කරන්නවත් මේ සියතායතනටවත් කරන්න අපි මේ පුද්ගලික වෙතේ ශක්තිමත් නැහැ. හරි? ඇයි මේවට රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ නැත්තේ? ඇයි දේශීය වෛද්‍ය ඇමතිතුමානි අහගෙන ඉන්නවා නම් හරි දන්නේ කෙනෙක් හරි කියනවා නම් මේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතන නම් ඒවැ දේශීය වෙදකම උගන්වන්න. මේ ලංකාවේ පය ගහන මිනිස්සු ටිකක් හදන්න. වෙද මහතුරු ටිකක් හදන්න. අපි කමන්නේ ડોක්ටර්ස්ලා කියලා කියමුකෝ. මොකද ඒගොල්ලෝ ડોක්ටර්ස්ලා මේ ගියපු කට්ටියනේ ආයුර්වේදයට හැරුණේ. හරවලා අරන් තියෙන බයෝසයන්ස් කරපු කට්ටියනේ. කමන්නේ කැමති නම් ડોක්ටර්ස්ලාත් කියමු. එහෙනම් මේ දේශීය වෛද්‍ය විද්‍යායතන තුළ ඉගන්වන්න ඕනේ ආයුර්වේදය නෙවෙයි දේශීය වෙදකම. විශේෂයෙන්ම මේ වර්තමාන ජනාධිපතිතුමා මේ ඉතිහාසය පිළිබඳ හොඳ ගවේෂණයක් කරපු කෙනෙක්. එතුමා ඉතිහාසය ගැන නිතරම කතා කරන පුද්ගලයෙක්. ඉතින් එතුමාටවත් මේ සංකල්පය තේරෙයිද? දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වෛද්‍ය විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතන කියලා නම ගැහුවට වැඩක් නැහැ. උගන්වන්නේ පාරම්පරික වෛද්‍යවරු පාරම්පරික ආයුර්වේදේ නම් උගන්වන්නේ ආයුර්වේද වෛද්‍යවරු ආයුර්වේද නම් මේක තවත් ඉන්දියාවේ කොලනියක්. ඔළුව ජපන් කඳ ජර්මන් වගේ. ඔව්. දැන් මං වගකීමෙන් කියනවා පාරම්පරික වෛද්‍යවරු ඉන්න කට්ටිය උගන්වන්නේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. වෛද්‍ය විද්‍යාල තුල. ඒ පාරම්පරිකයි. ඒක ලංකාවේ තිබුණු දෙයක්. ලංකාවේ කලින් ඉඳන් තිබිච්ච දෙයක් මේක. කල්කටා ගිහිල්ලා ඉගෙනගෙන ආපු වෛද්‍යවරුන්ගෙන් පැවතෙන ඒවා. ඉන්දියාවේ ගිහිල්ලා ඉගෙන ආපු කට්ටිය. කෝ මේකේ දේශීය වේදකම උගන්වනවා. කෝ මාන්නන් 18 ගැන උගන්වනවා. කෝ පිළිකා 64 ගැන උගන්වනවා. දහානි 13 ගැන ඉගන්වනවා කෝ. හරි? කෝ ඒ සංකල්ප කොහෙද තියෙන්නේ? අපේ දේශීය වෙදකම උගන්වනවා විද්‍යායතනයේ බෝඩ් එකේ එක සීමා වෙලා වැඩක් නැහැ. මෙව්වයි කරන්න ඕනේ. රාවණා පණ ගන්නන්න නම් මෙතනින් පණ ගන්නන්න ඕනේ. හරි? එක් රාවණාගේ ප්‍රමුඛ පෙළේ විද්‍යාවක් මේ දේශීය වෛද්‍ය ක්‍රමය. හරි? එතකොට මේ දේශීය වෙදකම අපේ හැම වෙලේම පරාදීන පර සතුරන්ට අහු වෙච්ච දෙයක්. කේරළ ජාතිකයෝ, චෝලයෝ, පාණ්ඩයෝ, පල්ලවයෝ අපට අනුරාධපුර යුගයේ ඉඳන් දඹදින යුගය වෙනකම්ම අපට ගැහුවා. අපට සක්‍රීය රජමාලිගාවක් බලන්න බැරි ඒකනේ නටබුන් හිටන්නේ අපේ රටේ තියෙන අපි එච්චර යුද්ධ කරපු ජාතිය. කේරළයෝ ගැහුවා, පල්ලවයෝ ගැහුවා, චෝලයෝ ගැහුවා, පාණ්ඩයෝ ගැහුවා.
පරාක්‍රම බහුරත්න වගේලා උන්ටත් ගැහුවා ගිහිල්ලා හැබැයි. එහෙම જાතියක් අපි. හරි? ඉන්දියාවටත් ගහලා යටත් කරගන්න තිබුණු පරාක්‍රම වාගේ නරපතින් හිටපු රටක්. ඇයි අද මෙහෙම වුනේ? මට අහන්න තියෙන ප්‍රශ්න ඕවා තමයි. ඒක අහන්නේ ඔබතුමාගෙන් නෙමෙයි જાතියෙන් අහන්න තියෙන ප්‍රශ්න. අපි අපිට කොතනද වැරදුනේ? හරි? එතකොට අපේ මේ වැටෙන වෙදකම හැම වෙලේම රුහුණෙන් තමයි ආරක්ෂා කළේ. රුහුණේ තමයි හිටියේ නියම සිංහල ස්වදේශික ජනතාව. අපේ අනුරාධපුර රජවරු පොඩ්ඩක් තම පැනලා ගියා රුහුණට. මොකද රුහුණේ මිනිස්සු දැනගෙන හිටියා රාජ්‍යත්වයේ ස්ථිර කරන්න ඕනේ. අපිට රජෙක් අවශ්‍යයි. කතරගම හිටියා සිංහල රාජවංශිකයෝ, ඒ කියන්නේ දේශීය රාජවංශිකයෝ. පඳුකරෙන් පළට බහැපු කට්ටිය. ඊට පස්සේ මාගම් හිටියා මේ සාමාන්‍ය රාජවංශිකයෝ අනුරාධපුර රට පාලනය කරපු රාජවංශිකයන් කොටසක් හිටියා. ඒ රාජවංශ මේ ආරක්ෂා කරගත්තේ රුහුණෙන්. ඒ වගේම රුහුණ දුනින් තමයි මේ වෙදකමත් හැම වෙලේම ආරක්ෂා කළේ. හා රට බේරාගත්තේ යෝ. විශේෂයෙන්ම ඌව පළාත ගැන කතා කරොත් මේක ඌව හරි සුවිශේෂී ලංකාවේ බිම් කඩක්. හරි. දැන් සමහර ඉතිහාස පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරු පුරාවිද්‍යාව පිළිබඳ ලොකුම මහත්තුරු කියනවා රාවණා කියලා සංකල්පයක් නැහැ. රාවණා කියන සංකල්පයක් නැත්නම් කොහොමද ජන මතකයේ තුල රාවණා අපේ රටේ පවතින්නේ? දැන් ඒගොල්ලෝ මහා වංශයේ විශ්වාස කරනවා මේක ඉතිහාස ග්‍රන්ථයක්, මේකෙන් යම්කිසි මේකේ තිබුණු කාරණා අතිශයෝක්තිය වෙන්න පුළුවන්. නමුත් මේ කාරණා සත්‍යයි. අතිශයෝක්තිය අයින් කරලා ගත්තේ. මොකද මේක ලිඛිත ලේඛනයක්. රාවණා ගැන ලිඛිත සාක්ෂි නැද්ද? ලංකාව තුර ඕන තරම් තියෙනවා. අපි ළඟ ඕන තරම් තියෙනවා. හැබැයි ඇහැ වහගෙනට හම්බ වෙන්නේ නැහැ, පේන්නේ නැහැ, ඇහැ අරින්නේ නැහැ නේ මිනිහා. මේ යෝධයාට ඇනලා කියනවා මේ තියෙනවා, මේ තියෙන ගන්නකො මේ තියෙන. හැපෙන්නේ ඇහැ අරින්නේ නැහැ මිනිහා. ඉතින් ඇහැ අනාරින තාක්කල් මේ මිනිහට පේන්නේ නැහැ නේ තාම රජී මැඩම්. හරි. එතකොට රාවණා ගැන ලියවිච්ච පුස්කොළ පොත් තියෙනවා. දැන් හිතයි අර ඔබතුමා කිව්වා වගේ අපි මේ පුස්කොළ පොත් අරන් වෙලා වෙන විෂයන් පොත් අරන් වෙලා මේ බෑ රාවණා ගැන ඉන්නවා කියලා ඕම කරලා කතා කරලා යනවා කියලා. පුළුවන් නම් කැමරාව ලං කරලා වැඩසටහනින් පස්සේ හරි මේ මං ෆොටෝෂොප් පෙන්නන්නම් රාවණාගේ නුවරවල් ගැන කතා කරන තැන. එක චූටි පද පහක කොටසක් මම මෙතෙන්දි කියනවා. මෙතෙන්දි කියනවා රාවණ අවදියේහි ගොඩ උයන වනුවේ ඌවේ රාවණ අවදියේහි උයන ඌවේහිද සුළු නුවර බදුල්ලය. රාවණගේ උයන ඌවේ තිබුණේ, සුළු නුවර තිබුණේ බදුල්ලේ, මහනුවර මුහුදුබත් ඌවේය. අපි මේක මේ පොත ගහලා ඉස්සර වැඩසටහනේදී දීර්ඝව කතා කළා මහනුවර ගැන, ලංකාපුරේ ගැන. එතකොට මේ පොතේ මේ අවසාන අන්තිමේදී කියන්නේ රාවණ රජුගේ උයන ඌවේ තිබුණේ සුළු නුවර. දැන් අපි කියන්නේ කොළඹ අගනගරයේ මහනුවර දෙවෙනි නගරය කියලා. ඒ වගේ සුළු නුවර තිබුණේ බදුල්ලේය. මහනුවර රාවණ රජුගේ මුහුදට ගිරුණේය. එතකොට ඌවේ තමයි අපේ ස්වදේශීය ගෝත්‍රිකාන්තාව ගෝත්‍රික නෙවෙයි යක්ෂ රාක්ෂ නාග කියන ඌව ප්‍රධාන කොටගෙන හිටපු රුහුණු වාසීන් තමයි හිටියේ. දැන් අපේ රාජ් සෝමදේව මහත්මයා මං හිතන්නේ ලකේගලකට ගිහිල්ලා ගවේෂණයක් කරලා ප්‍රාග්යිතිහාසික සොහොන් බිමක් එහෙම සොයාගෙන තියෙනවා. ඒවා කැනීම් කරලා ගත්තොත් එතකොට ලකේගල කියන්නේ ඒ හරියටම උයංගමුව කියලා එකක්. ඔය ඌවේ ඔය තියෙන්නේ ලකේගල ආසන්නයේ තියෙන උයංගමුව කියලා කැලෑවක්. ඒ උයංගමුව කියන කැලෑව තමයි රාවණගේ උයන. ඒ උයනට ගහන්න රාවණයන් උයනේ ඉන්නකොට ආපු වානර සේනාව උයනට පහර දෙනකොට උයංගමුව මැද තියෙන ලොකු වැවක් අද නැස්තාවශේෂ තියෙනවා. ඒ වැව දිගේ යන්න බැරි නිසා එතන ජන මතකයේ තියෙනවා. එතන කන්දක් තියෙනවා. මෙහෙම තියෙන කන්දක භාගයක් තියෙනවා. ඒ භාගයේ ජනමතකයේ අනුව ඒගොල්ලෝ කියනවා රාම විසින් දුන්නක් විදලා මේ කන්දෙන් භාගයක් වැවට දාලා ඒතර වැව ගොඩ වුණාට පස්සේ ඒක දිගේ ගිහින් තමයි රාජධානියට ගැහුවේ කියලා. එතකොට මේ පොතේ තියෙන කාරණා අද ජනමතකයේ තුලින් ඌවේ වැසියන්ගේ නැද්ද උයංගමුව කියන හරිය?
උයංගමේ අදටත් තියෙනවා දොඩම්, පේරනාරං, අන්නාසි අවුරුදු 5000ක නෂ්ටාවශේෂ නටබුන් තවම තියෙනවා පළතුරු. එතකොට ඇයි මේවා බොරු වෙන්නේ කොහොමද එතකොට? ඇයි මේවා පුරාවිද්‍යාඥයෝ බොරු කියන්නේ? ප්‍රාග්යිති ඒ උයංගම ආසන්නයේ තිබිලා ප්‍රාග්යිතිහාසික සොහොන් බිමක් හම්බුණා නම් අපේ රාජ්‍යමදේව මහත්තයාට. ඒවා තමයි පුරාවිද්‍යාඥයෝ කරන්න ඕන. රාජ්‍යමදේව මහත්තයා කරන මේ ව්‍යායාමය අති ශ්‍රේෂ්ඨයි. ඒක තමයි කරන්න ඕනේ. මේ ජනමතකයට පුරාවිද්‍යා සාක්ෂිය අවශ්‍යයි. එතුමා ඒක කරනවා. එතුමා අපේ වැඩසටහනේ සම්පත්දායකෙක්. ඉතින් එතුමා ඒ ශ්‍රේෂ්ඨ උදාර පුරාවිද්‍යාඥයන් ඊට වියුතු සේවය කරනවා. නමුත් බොහෝ පුරාවිද්‍යාඥයන් ඒ ඊට වියුතු සේවය කරන්නේ නැහැ. අපිව විවේචනය කළා රාවණාකිය සතෙක්වත් හිටියේ නැහැ කියලා කියනවා. එතකොට මේ ඌවේ තමයි අපේ ඌව කියන අපේ වෛද්‍ය ක්‍රමයේ සංරක්ෂණය වුණු ප්‍රධාන මධ්‍යස්ථානයක් තමයි ඌවේ. අදටත් ඌවට ගියොත් එහෙම ඌවේ ඉන්න ජනතාව අත්බෙහෙත් ගැන ලොකු දැනුමක් තියෙනවා. මේ සුවිශේෂ කාරණාව කතා කරමින් ඉන්න වෙලාවේදී අපි ඊටාම කෙටි විරාමයකට යනවා. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරාවණ වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරාවණ. දැන් විරාමයෙන් පස්සේ අපි අර කතාව නතර කරපු තැනින් එතනින් ඉස්සරහට කතා කරමු. ඔවුන් ගොඩක් වෙලාවට ස්පිරිතාලයට යන්නේ නැහැ. තුවාලයක් වුණත් හේනෙදි කුඹුරේදී තුවාලයක් වුණොත් උන්ගේ අත්බේත් තියෙනවා. ඔළුව එකක්කම බඩ එකක්කමක් හැදුනොත් ඒගොල්ලන්ගේ අත්බේත් වලින් පාවිච්චි කරනවා. බැරි වෙනකොට කඩේට ගිහලා කසාය වැට්ටියක් ගහන තම්බල බොනවා. ඒකත් බීලා බැරි වුණොත් තමයි ස්පිරිතාලේ යන්නේ. ඉතින් ඒගොල්ලෝ ස්පිරිතාලේ ගත වෙන ප්‍රමාණය ටිකක් අඩුයි. අපි වාගේ හැම දෙයකම බේත් බොන්න දුවන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යම්කිසි ජන විඥානය තුළ තවමත් ඒ වෛද්‍ය ක්‍රම පිළිබඳව අවබෝධයක් තියෙන ජනතාවක් හිටියා. එතකොට මේ ඌව කියන්නේ අපට රාවණයන්ගේ නගර විදිහට ඊ타ත්ම සංරක්ෂණය වෙච්ච හේතු සාධක සහිතවම ඌවේ ඉන්න නියම සිංහල මිනිස්සු 1818 කැරල්ල මුලපිරුවෙත් ඌවෙන් වෙල්ලස්සෙන් නිර්භීත මිනිස්සු කොටසක් වසන ඌව වෙදකමත් සංරක්ෂණය මේ සිංහල වෙදකම බොහෝ විට පරසතුරු උදරින් සංරක්ෂණය කරගත්තු මහා බිම්කඩක්. අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු. හොඳයි. මම හිතන්නේ මාත් එක්ක පොඩ්ඩක් තරහ ගිහිල්ලා හරි ඔබතුමාගේ අත්දැකීම් ටික කීප එක ඉතාම වැදගත් වෙනවා. මේ ඔබතුමාගේ මේ වෙදකම ගැන කියන්නේ සමස්ත දේශීය වෙදකමේ තියෙන වටිනාකම පිළිබඳව මේ රටට කියන්න. ඒ නිසා බොහොම ස්තුතියි. අපි ඌව හා බැඳුණු අපේ දේශීය වෙදකමත් රාවණ ඉතිහාසයත් පිළිබඳව අපේ නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය මම හිතන්නේ පොතපත සූදානම් කරගෙන මේ පිළිබඳව ඉතාම හොඳ ගවේෂණයක් එක්ක සූදානම් කරලා තියෙනවා. අපි කැමති ඒ ටික දැනගන්න. ඔව්. අර පළවෙනි වටේ අපි කතා කරේ අර්ක ප්‍රකාශයේ තව කොටසක් අපේ මේ වෛද්‍යාචාර්යතුමා කරන අර විවිධ නිෂ්පාදන අද ලෝකයේ පුරාම ගිහින් තියෙනවා කියන එක ඒක තවදුරටත් කියවලා බැලුවොත් එහි තියෙනවා මම හිතන්නේ ස්ථීරාර්ක, ගන්ධාර්ක, ද්‍රවාර්ක, පුෂ්පාර්ක, තෛල ධානාර්ක, ධාන්‍යාර්ක, ක්ෂීර වෘක්ෂාර්ක, තණ්ඩුලාර්ක, වර්ගාර්ක, සුගන්ධ ගණාර්ක ඒ වගේ විවිධ අර්ක ගණනාව. සුගන්ධ ගණාර්ක කියන්නේ මේ සෙන්. ඔව්. හරි සුවඳ විලවුන්. ඊට පස්සේ ගණාර්ක කියන්නේ ගණන් නෙවෙයි. ධාන්‍යාර්ක කියන්නේ සුරා. බීලා මත් වෙන ඒවා පෙරපු ඒවා. ඔය
සහල් වලින් එහෙමනේ අදටත් හදන්නේ ඒවා. ඒවා. තෛල තෛල කියන්නේ අද කුරුළු තෙල් පැංගිරි තෙල් එන්නේ. සගන්ධශීලී වාෂ්පික තෛල. දැන් අපිට සුවඳ තියෙන කොලයක් පොඩි කරලා අපිට සුවඳ නම් අපිට පුළුවන් ඩිස්ට්‍රික් කරලා ඒ සුවඳ තියෙන තෙල් එක ගන්න ඒකේ. ශීරි වෘක්ෂාර්ක කියන්නේ ශාක වලින් ගන්න එක අපි පැංගිරි තෙල් ගන්න පුළුවන්. ඒ වගේ විවිධ තෙල් වර්ග. ශීර වෘක්ෂ කියන්නේ මේ කිරි ගස්. කිරි. එලකිරි වලින් ගන්නවා. දැන් එලකිරි වාෂ්ප කරලා ඉන්දියානුවන් හදනවා ඇහැට දාන්න අර්කයක්. ඇහි සුදට ඒ වගේ තනිකරම ඒගොල්ලෝ එලකිරි විතරයි වාෂ්ප කරලා ගන්නවා. අරගෙන ඒගොල්ලෝ දානවා ඇස් වලට. මම දැකලා තියෙනවා. ඉතින් ඒක ඇහි නිරෝගී පවත්වාගෙන යන්න ඒක උපකාරී වෙනවා. ඒතකොට ශීර. ඒකට ගස්වල කිරි. මෙතෙන්දී දලුක් කිරි වෙන්න පුළුවන්. දැන් දලුක් කිරි අරගෙන දලුක් කිරි හා මොනවද මේ වරා කිරි වාෂ්ප කළොත් එහෙම ඉතා ඉක්මනින් මේ ශරීරගත ගෙඩි ගලවන්න පුළුවන්. මේක වාෂ්ප කරලා ගත්තාම ගාපු සැනින් ඒ විද්වදී ගැලවිලා යනවා. ඒ පීඩිකාව ගැලවෙනවා. අර්සොස්සේම නැති ගලවන්න ඒවා පාවිච්චි කළා. ඒක තමයි දැන් මේක මෙතුමිය කියන්නේ ඒකයි. දැන් මෙතුම අපි කියන්නේ ඒකයි. මේක කලාවක්. මෙතන තියෙන විද්‍යාවක්. මෙතන තියෙන බිස්නස් එකක්. ලෝකෙට දිය හැකි. කරන්නේ අපි. ඔව් දැන් ඒ වගේම තමයි ඌ ඉතිහාසය ගැන අපි කතා කරොත් දැන් ඌ මම කියන්නේ පසුගිය වැඩසටහනේ දීර්ඝව කතා කරා. ඒ කියන්නේ ඌව කියන වචනය හැදුනේ කොහොමද සහ ඒ ඌව ප්‍රදේශය තුල රාවණ ඉතිහාසයට අදාළ කරුණු මොනවද කියන එක මම දීර්ඝව සාකච්ඡා කරා. දැන් අද මේ වෛද්‍යාචාර්යතුමා තියෙන නිසා මේ ඌවේ තියෙන හෙළ කියන්නේ සිංහල වෙදකම කොයි විදිහටද භාවිතා වුනේ සහ බොහෝමයක් අත්බෙහෙත් ගැන තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී කෘතියක් තියෙනවා. මේ කෘතියත් ඔබට වෙළඳ සැල් වලින් ලබා ගන්න හැකියාවක් නැහැ. මේ කෘතිය අපි හඳුන්වන්නේ අලව් ඉසි සැබි හෙළ. අපි දන්නවා හෙළ හවුල ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපේ හෙළ භාෂාව පිළිබඳව බොහෝ මේ සාකච්ඡා කරපු පඬිවරු රැසක් බිහි වුණා. අලව් ඉසි සැබි හෙළයන් විසින් රචනා කරපු ඌව දනව්ව කියන කෘතිය මේක ඔබට මහජන පුස්තකාලයෙන් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඌව ඉතිහාසය හා බැඳුණු විවිධ ලිපි ගණනාවක් මේ කෘතියෙහි කරුණු අඩංගු කරලා තියෙනවා. එහි දක්වලා තියෙනවා විශේෂයෙන්ම ඌව ප්‍රදේශයේ තියෙන ඉපැරණි වෙද අත්බෙහෙත් සහ වෙද කම සම්බන්ධයෙන් තොරතුරු බොහෝමයක්. දැන් ඔය අපි කලිනුත් මේ වැඩසටහනේ කතා කරලා තිනවා මහියංගනය සමීපයේම නාගදීපයක් තිබුණු බව. සහ ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මම ඡායාරූපත් කලින් වැඩසටහන් වලදී කතා කරලා තියෙනවා මේ මහියංගනයට ආබාධව තියෙන නාගදීප වෙහෙර ගැන. එහිදී මේ කතුවරයා මේ කරුණ අනුව එක් දිනක් මේ ඒ ප්‍රදේශයට යනකොට එහි තිබිලා තියෙනවා එක්තරා වැල් වර්ගයක්. ඒ කියන්නේ මහියංගනයට නුදුරු නාගදීපයේ වන රොද්දකදී මට හමු වෙන වෙද මහත්තයෙක් එක හමු වෙච්ච අත්දැකීමක් තමයි කියන්නේ. එතකොට මේ වැල් වර්ගයේ ඔහු හිතාගෙන තියෙන මේ ගැට ගහ පොළු කියලා. මොකද මේ වැල් වර්ගයේ ගැට තියෙනවා තනින් තන. ඒ වගේ මේක දුඹුරු පැහැති වැල් වර්ගයක්. සර්පේ කාපු වෙලාවට ඒ සර්පයව দমনය කරන්න ඒ ලීය භාවිතා කරන්න පුළුවන්. ඒ වැල් වර්ගයේ තියෙන ඒ ලීය දුඹුරු පැහැති ලීය භාවිතා කරන්න පුළුවන් කියලා මෙහි දීර්ඝව ඒ පිළිබඳ විස්තර දක්වලා තියෙනවා. නමුත් ඒ ලීයෙන් දැන් සර්පෙක් ඇවිත් තියෙනවා ඒ වෙලාවේ. ඒ වෙලාවේ ඒ සර්පයව দমনය කරන්න හැකියාවක් තිබෙනවලු ඒ ලීයට මන්ත්‍ර ජප කරාට පස්සේ. ඉතින් ඔහුයින් පස්සේ අහලා තියෙනවා මොකක්ද මේ වැල් වර්ගය කියලා. ඒ ශාකයේ නම මොකක්ද කිව්වහම ඒ ඉපැරණි වෙද මහත්මයා කියලා තියෙන්නේ ඒක තමයි යකා බැඳි වැල කියලා. මං හිතන්නේ ඔබ ඌව පළාතේ ඉන්නවා නම් ඔබට මේ දේවල් ගිහිලා වනාන්තරවල තියනවාද කියලා බලන්න පුළුවන්. ඒ යකා බැඳි වැලෙන් සර්පයන්ව দমনය කරන්න හැකියාවක් තිබිලා තියෙනවා. සහ ඒකට මන්ත්‍ර ශාස්ත්‍රයත් ඔවුන් මුහුර්ත බලලා ඒ කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රය හදාරලා ඒ මන්ත්‍රයක් ජප කළා තමයි ඒක බල ගැන්වීම කරන්නේ. ඒ කියන්නේ ඒ ශාකයට මන්ත්‍ර ශබ්ද ශක්තිය ඒ කියන්නේ අපි කියන්නේ ශබ්ද තරංගات එකතු කරලා තමයි ඒ සිදුවීම කරන්න කියන එක. එතකොට යකා බැඳි වැල ගැන ඌවේ තිබුණු ඉපැරණි ඒක ඖෂධයක් විදිහටත් භාවිතා කරලා තිනවා. ඔබට ඒ දේවල් ගවේෂණය කරන්න පුළුවන් ඔබ ඌව පළාත ගැන හොයන අවස්ථාවකදී. ඒ වගේම තමයි ඉපැරණි වෙදදුරන් මේ දෙමට කියන ඖෂධය ගැන කතා කරනකොට ඔවුන් ඌව පළාතේ බොහොම අවස්ථාවලදී මේ හොයාගෙන තියෙන තමයි මේ ඌවේ පැරණි වෙදවරු දෙමට මුල් බෙහෙතර ගන්නට නියම තැන්හිදී කහපාට දෙමට වර්ගයේ තමයිලු ඔවුන් බොහෝ වෙලාවට කඳ කපපු අවස්ථාවේදී කහපාට
තියෙන දෙමට වර්ගයේ තමයිලු ඒකේ හීන් මුල් තමයිලු ඔවුන් බොහෝ වෙලාවට ඔය අත් බෙහෙත් සකස් කර ගන්නකොට යොදාගෙන තියෙන ඒක හරියට විග්‍රහ කරගත්තොත් ඔව් මං කියන්නේ ඒක පැහැදිලි කරන්න මේ දෙමට කියලා ඌේ මිනිස්සු පාවිච්චි ගන්නනේ දැන් අත් දෙමටයි දෙමට වර්ග කීපයක් තියෙනවානේ එතකොට කැටි දෙමට කියන කොතෙන්ද පාවිච්චි වෙන්නේ ඒක කහ පාට මල් පිපෙනවා කහ කඳ කහපුවාම සමහර ඒවා කහ පාටයි සමහර ඒවා කහ පාට නැහැ ඒකට කහ පාට කැපෙන එක තමයි ඒගොල්ලෝ ගෙවල් ආශ්‍රිත එහෙම තියාගත්තා මොකද ගෙඩි වලට ඒවා ගෙඩි හරි අභ්‍යන්තර බාහිර ගෙඩි වලට හදන තෙල් බේත්තු වලට ගෙඩි එහෙම ප්‍රයෝජන ගන්නවා සරපු විසට මුල් පාවිච්චියට ගන්නවා ඒ වගේ මහ විශාල ගුණයන් තියෙන දෙමට ගහේ මහ විශාල ගුණ ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි දක්වලා තියෙනවා ලුණු විල කහවන් මල් ඇති වර්ගය තෝර ගන්නවා කියලා සහ අහස්තඹර රාජපහ වලස් ඇඳිරිය ජටා මකුට නගා මැරු අලාදී වනෝසු ඉතා හාස්කම් කළ හැකි දුර්ලභ ඔසු වර්ග වශයෙන් මේ පෙදෙසි බොහෝ දෙනා සලකති කියලා. වලස් ඇඳිරිය එහෙම ඉස්සර වැටවල් වලට වවලා තිබ්බා බොහොම ලස්සනට. ඒක නෙවෙයි වලස් ඇඳිරිය. ඒක නෙවෙයි නෑ. ඒක යුරෝපියන් ගහලා වලස් ඇඳිරිය කිව්වා. දැන් ඒවත් නෑ. ඒවත් නෑ. ඔය වගේ මහස්තම්බර රාජපහත් අපිට හරිම අමාරුයිනේ දැන් හොයාගන්න හැමතැනම. ඔය ඌේ ඔක්කොම જાති තියෙනවා ඔය ටික. ඒ වගේම තමයි දැන් මේ ඖෂධ නිෂ්පාදනය ඖෂධ වලින් හදාගත්තු විවිධ තෙල් වර්ග ගැන මෙහි කරුණු දක්වලා තියෙනවා. හෙනරාජ තෛලය, මහා යක්ෂ බූත් තෛලය, රතිකා මරන්ත තෛලය හා තවත් පුදුම ජනක ප්‍රතිඵල දෙන ශ්‍රේෂ්ඨ තෛල වර්ගත් නිතරම වෙදුන් අතර භාවිතා වෙයි කියලා මේ ඌව ප්‍රදේශයේ හිටපු ඒ පාරම්පරික වෙද මහත්තුරු සම්බන්ධයෙන් දාලා තියෙනවා. මොණර තෙල්, කොටි තෙල්, වලස් තෙල්, පිඹුරු තෙල්, කබර තෙල් ආදී වශයෙන් විවිධ තෙල් වර්ග ගැන මෙහි විස්තර දක්වලා තියෙනවා. මං හිතන්නේ ඔබ වෙදකම පිළිබඳ හදාරන අවස්ථාවලදී මේ දේවල් ගන්න පුළුවන් සහ ගර්භණී අවස්ථාවේදී භාවිතා කරන මේ කියන්නේ ඖෂධ වට්ටෝරු මොනවද, දරුවන් ලැබීම සඳහා භාවිතා කරන ඖෂධ වට්ටෝරු මොනවද, ඒ වගේම දැන් මේ පිස්සු බලු රෝගය කියන්නේ අපි කියන්නේ ජලබීතිකා රෝගය, ජලබීතිකා රෝගයට කළුවත්තන, පොල් කටු අඟුරු, රුක් අඟුණ ආදීන් ඔසු වර්ග සකස් කරගන්න ආකාරයේ ඌව පළාතේ හිටපු ඒ අතීත පාරම්පරික වෙදදුරන් ඒ පිළිබඳව දක්වලා තියෙනවා. ඒ වගේම ඔය මේ සර්ප විස ගැන ඔවුන්ට සුවිශේෂී දැනුමක් තිබිලා තියෙනවා. මේ සමසක් පිපෙන මල කියලා එක්තරා කවියකුත් තියෙනවා. සමසක් පිපෙන මල, සමසක් පර නොවන මල, යාළුනුමට නුසුව කල මා සඳහන් කරනු බල. මේ වන්නේ වෙද පොතකින් උපුටාගත් හස්තසාර ඖෂධයකි. මේ කියන ඔසු වර්ගයට අයත් මල සමසක් පිපීමට ගතවන හේනුත් පරවී අවසාන වීමට සමසක් ගතවන හේනුත් පුරා වර්ෂයක්ම පවති. මේක සර්ප විස නසන්න මේ මල් වර්ගය භාවිතා කරලා තියෙනවා කියලා ඒ වගේ බොහෝ කරුණු දක්වලා තියෙනවා. ඒ වගේම අර අපි කලින් වැඩසටහනේ කතා කරා ඔටු කුඩේ කියලා අර එක්තරා රෝගයක් සම්බන්ධයෙන් අපේ වෙදකමේ කොහොමද දක්වලා තියෙන්නේ. දැන් මෙහි දක්වලා තියෙනවා බඩදී ඉබ්බාගේ ලෙඩේ කියන එක. ඒකට ඒක අපේ හෙළබස් වහරේ අපි අපේ වෙද මහත්තුරු හඳුනාගෙන තියෙන මේ එක්තරා රෝග අවස්ථාවක්. ඒක මේ රස ජල නිදි කියලා මේ ಭಾರತೀಯ වෛද්‍ය පඬිවරයෙක් වෙච්ච ඒ මුකර්ජි මහතා ලියලා තියෙනවලු රස ජල නිදි කියලා කෘතියක්. ඒ කෘතියේ ජලකූර්මි නමින් රෝගයක් ගැන සඳහන් කරලා තියෙනවලු. මේ අපේ සිංහල වෙද මහත්තුරු බඩදී ඉබ්බාගේ ලෙඩේ කියලා හඳුන්වලා තියෙන ලෙඩේ ගැන තමයි මෙහි දක්වලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපිටම ආවේනික වෙච්ච බස් වහරක් සහ ඒ කියපු රෝග වලට අපේම භාෂාව අපි යොදාගෙන තියෙනවා. ඒ සංස්කෘත නම් වලින් බැහැරව ගිහිල්ලා. ඒ වගේම මෙහි දක්වලා තියෙනවා කසාය ක්‍රමය කොහොමද සකස් කරලා තියෙන්නේ සහ මේ රත්තාක්ෂි ඒ වගේම බාලගිරි දෝෂ මේ වගේ විවිධ කරුණු ගණනාවක් මේ ඌව වෙද මහත්තුරුන්ගෙන් අහලා ඒ දේවල් විස්තර කරලා තියෙනවා සහ රස වෙදකම ගැන ඉතාමත් සුවිශේෂී කරුණු ගණනාවක් මෙහි දක්වලා තියෙනවා. අර්ක ගැනත් මෙහි සඳහන් කළා තියෙන මම මේ කරුණු දක්වලා තියෙනවා. යාන්ත්‍රික දියුණුවෙන් අඩුවත් රාවණා යුගයේදී කියන්නේ බෙහෙත් සෑදීම සඳහා උවමනා යන්ත්‍ර නිෂ්පාදනය ඉතා පහසු විය. අර්ක පෙරීම සඳහා රාවණයන් භාවිතා කළ යන්ත්‍රය මෙහි දක්වලා තියෙන චාරුණී නම් විය කියලා. මේ යතුරු මැටි කලෙන් පවා සාදා ගන්නා පිළිවෙල තවමත් ඉතිරිව තිබෙන දේශීය වෛද්‍ය ලේඛනවල සඳහන් වෙයි කියලා. ඉතින් එහි දක්වලා තියෙනවා අර්ක හා ආසවද පෙරීමේ ක්‍රමය මුලින්ම සොයා භාවිතා කරන ලද්දේ ලංකේශ්වර රාවණයන් විසිනි. පෙර මෙහි විසූ පුලස්ති මහ ඉසිතුමාද උසස් වෛද්‍යවරයෙකු බව සඳහන් වේ. ආදි වශයෙන් මේ අපි කලින් මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. මේ රාවණ රජු කතරම් දක්ෂ වෛද්‍යවරයෙක්ද කියන කාරණය මෙහි කතා කරලා තියෙනවා. ඉන් පස්සේ රසවේදකම ගැන ගත්තොත් රසවේදකම වුන් දක්වලා තියෙන දිව්‍ය වෛද්‍ය නාමයෙන් තමයි ඒ හඳුන්වලා තියෙන්නේ. රසවේදකම කරන වෙද මහත්වරුන්ව. ඒ වගේම තමයි බෙහෙත් බලයෙන් හා යෝගි බලයෙන් අහසින් ගිය සිද්ධ වෛද්‍යවරයන් විසින් තමයි මේ රසවේදකම කියන එක ලෝකයට හඳුන්වලා දුන්නේ කියලා. මේ රසවේදකමේ රස නිෂ්පාදනය කරන ආකාරය ගැන මං හිතන්නේ අපි දැන් ඔය අද අපිට දැක ගන්නට හැකියාවක් සාදලිංග මද අපි ඉන්දියාවෙන් ගෙන්නන්නේ. ඉතින් මෙහි දක්වලා තියෙනවා මොය කඩු ගන්නාවසල තියනවා කියලා හිඟුල කියලා වහර
කියන්නේ ජනවහර එන ප්‍රදේශයක්. ඉතින් ඔහු කියනවා මේ හිඟුල් ලබා ගැනීමට ඒ කියන්නේ එතන විධිමත් පරීක්ෂණයක් කළ නැහැ. හිඟුල් කියන එක අපිට මේ ලබා ගන්න පුළුවන් ස්ථානයක් මේ කඩුගන්නාව ආසන්නයේ තියෙනවා කියලා මේ ඌව දනව්ව කියන කෘතියෙහි දක්වලා තියෙන. එහෙම වුණොත් අපිට ඒ රස වෙදකමට අදාළ වෙන මේ සාදලිංගම් වගේ දේවල් අපිට ඉන්දියාවෙන් ගෙන්නන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි විවිධ රසදිය ගෙන්නන්න ඕන එක මොකුත් නැහැ. ඔව් මෙහෙම නිෂ්පාදනය කරන්නේ. හිඟුල වලින් පාදනය කළන රසදිය ගන්න. මෙහි ඒ කියන්නේ වට්ටෝරුත් විශේෂ දක්වලා තියෙනවා කොහොමද සකස් කරගන්නේ කියලා. දැන් මේ සන්නිපාත ජරාදී මාරක රෝගවලදී සිහසුන් නැති වූ ලෙඩුන් හට රසරාජ රසය මේ රස වෙදකම එක එක අංග මං දන්න දැන් මේ දේවල් ගැන අද පරීක්ෂණ කොහොමද සිදු වෙන්නේ කියන එක. මොකවත් නැහැ. ඔව් බ්‍රහ්ම රන්ද්‍ර රසය මූර්ඡා රෝගීන් සඳහා. ඒ කියන්නේ ඔවුන් වෙනුවෙන් යොදා ගන්න. ඊට පස්සේ මකරද්වජය. ඒ කියන්නේ ජර්මනියේ වෛද්‍ය විශාරදීන් පවා පිළිගත් උසස් ශක්තිජනක ඖෂධයක් වූ මකරද්වජ පවා ස්වර්ණ මිශ්‍රිත තත්වෙන් දීමට අපේ විශාරදීන් කියලා ওই විදිහ දිගින් දිගටම මේ සමත් වෙලා තියෙනවා කියලා ඔය වගේ එකල තිබුණු ඒ රස වෙදකමේ විවිධ අංග ගැන ඒ තිබුණු පාරම්පරික දැනුම අඩංගු කළ මෙහි කරුණු ගණනාවක් තියෙනවා. ඉතින් ඔබට මේ කෘතිය පරිශීලනය කරන්න පුළුවන් සහ මේකේ විශේෂත්වය තමයි ඌව ඉතිහාසය ගැන කතා කරනකොට ඒ කියන්නේ අපේ වෙදකම ඌව තුල තිබුණු වෙදකම කොයි විදිහටද කියන එක විතරක්ම නෙවෙයි එකල තිබුණු බස්වහර ගැනත් මෙහි අලව්විසි සැබිහෙලයන් විසින් රචනා කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ බස්වහරේ අපි තියනවානේ ඕන් ඔතනින් තියන්න. ඕන් ඔහෙට ගේන්න. ඕම් කියන වචනේ අපි ඕම් කියලා අපි යොදාගෙන තියෙනවා. ඒතකොට අපි මන්ත්‍ර සකස් කරනකොට නම් ඕම් නමෝ ඒ විදිහට තමයි කියන්නේ. එතකොට අපි සංස්කෘත භාෂාවෙන් එනවනම් අපිට ඕම් කාරය කියන එක ඕම් කියන අකුර. එතකොට ඒක අපේ හෙළ බස්වහරේ කොහොමත් අපි ඕම් නමින් කියනවා. ඕම් ඔතනින් තියන්න. කියන්නේ ඒව අතීතයේ ඉඳලාම මේ දේවල් අතර යම්කිසි සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා සහ මේ බස්වහර ගොඩාක් මේ සංස්කෘත මිශ්‍ර වීම හරහා අපෙන් අර අපේ හෙළබස් වහර ක්‍රමක්‍රමයෙන් වියකිලා ගිහිල්ලා තියෙනවා කියන කාරණය මෙහි අඩංගු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඌවට අදාළ ඉතිහාස කරුණු රැසක් දක්වලා තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට දැන් අපි කලින් කතා කරන්නේ දැන් සුළු නුවර බදුල්ල කියන එක සහ ඌව ගැන මං හිතන්නේ ගිය වැඩසටහනේදීත් මම බොහෝ කරුණු සාකච්ඡා කරා. මේ දැන් ඇල්ල ඔඩිසි කියලා දැන් අලුතින් දුම්රිය මාර්ගයක් දැන් නැවතත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඔබ ඇල්ලට ගියොත් මේ කෘතිය රචනා කරන කාලයේදීත් දක්වලා තියෙනවා. එහි තියෙන මේ රාවණ ඉතිහාසයත් සමග මේ ඇල්ලේ තියෙන සුවිශේෂී සම්බන්ධතාවය ගැන මං හිතන්නේ පසුගිය වැඩසටහනේදී මං කතා කළා ඇල්ලේ නමුණු කුල කන්දේ තියෙන ශ්‍රීපාද කොත පිළිබඳව විස්තර කළා. ඒ වගේ මෙහි තියෙන රාවණ ගුහාව ගැන මෙහි දක්වලා තියෙනවා මේ ඇල්ල කියන වචනය හැදිලා තියෙන්නේ කඳු ඇලයක ඇරඹුම නිසා. තමයි ඇල්ල කියන්නේ. නැත්නම් මේ දිය ඇල්ලක් නිසා නෙවෙයි. මහා කඳු ඇලයක ඇරඹුම වන හේයින් මේ නම සැකසීලා තියෙනවා. මේම ඇලයම ඇල්ල බවට පත් වෙලා තියෙනවා කියන එක. ඉතින් මේ ඇලයෙන් බලන විට හම්බන්තොටින් මහ මුහුදතෙක් ඉතා විශාල ප්‍රමාණයක් පේනවා කියලා ඇල්ල තානායම මේල්ලේ බැලීමට හොඳම තැනයි. ඇල්ල කපොල්ලෙන් මුහුද බලන්න යන දැන්වීම කුඹුල් වෙල හන්දියේ වෙයි. රෑකල දෙවුන්දරත් කිරින්දේ රාවණා කෝට්ටෙත් පහන් කණුත් පෙනේලු කියලා මේ ඒ කාලෙදි තමයි මේ දේවල් රචනා කරලා තියෙන්නේ. ඇල්ලේ සිට රාවණ ඇල්ලට යා හැකි වෙයි. එහි රහස් උමං බඳු ගල් ගුහා කිහිපයකි. වවුල් වසුරු නිසා මේ ගුහා බිම් අඩි ගණනක්ම ගොඩ වී ඇත. ඒ ආදී වශයෙන් මේ කරුණු රාශියක් දක්වලා තියෙනවා. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා නම් මේක 1966 දී තමයි මේ ගුණසේන ආයතන විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතා ඉපැරණි කෘතියක්. ඒ කාලේදීත් මේ රාවණ ඉතිහාසය සහ ඇල්ල ආශ්‍රිතව කොහොමද මේ දේවල් පැවතුනේ කියන එක අපේ හෙළ බස්වහර පිළිබඳව ඌවේ තියෙන විවිධ අපි කියන්නේ ජන කතාවන් ඒ වගේම තමයි ජන ගායනාවන් ඌවේ තියෙන නර්තන වාද්‍ය භාණ්ඩ ඔය වගේ බොහෝ කරුණු සාහිත්‍ය කලාව පෝෂණය වෙච්ච ආකාරය බොහෝමයක් දැන් අපි දන්නවා මේ ඌවත් එක්ක ගත්තහම අපි වෙල්ලස්සේ වෙල්ලක්ෂයක් තිබුණ වෙල්ලස්සේ ඒ වගේම බත්හල තමයි බුත්තල බවට පත් උනේ. කියන්නේ බුත්තල වැදි රට ওই විදිහටනේ අපි ඒවා කියාගෙන යන්නේ. නමුත් මේවා එහෙම අතහැරලා දැම්මට අපේ මේ සංස්කෘතිය විතරක් නෙමෙයි අපේ ආර්ථිකය මේ හැමදේම පෝෂණය කරපු රාවණ යුගයේ ඉඳලාම එන ඉතාමත් සුවිශේෂී පළාතක් තමයි අපි ඌව පළාත හැටියට හඳුන්වන්නේ. ඉතින් ඒ වගේම මේ මම පසුගිය වැඩසටහනේත් කතා කරා ඒත් 1945 වගේ රචනා වෙච්ච මේ නාවුල්ලේ ධම්මානන්ද හාමුදුරුවෝ ලියපු ඌව ඉතිහාසය කියන කෘතිය දැන් මෙතුමා පෙන්වන්නේ පුස්කොළ පොතක් අර සුළු නුවර
තිබුණා කියන එක මේ ඌවේ තමයි තිබුණේ කියන එක. ඉතින් මේ කෘතියේ දක්වලා තියෙන ඔබ ඌ ඉතිහාසය කියන කෘතිය බැලුවොත් මේ නාවුල්ලේ ධම්මානන්ද හාමුදුරුවෝ 54 පිටුවේ දක්වලා තියෙනවා මේ රාවණයන්ගේ අග්‍රනගරය වූ ලංකාපුරය රාවණ කෝට්ටේ මුහුදුබත් වූ හේයින් සුළු නුවර වූ බදුල්ල අගනුවර කොටගෙන ලංකාව පාලනය කළ බවත් ඔහුගේ මහා සංග්‍රාමයේ ඌවේ සිදු වූ බවත්. එතකොට දැන් ධර්මශ්‍රී මැඩම් මෙහෙමයිනේ. දැන් ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ කියනවා නෑ කියලා. දැන් මම මෙතුමියගේ පොතේ බලලා නෙවෙයි මම මේ කිව්වේ. පැහැදිලිව. හරි මම මේ කිව්වේ අදට වසර 200ක්වත් පරණ පුස්තක පොතක් බලලා මම කිව්වේ. එතකොට මේ ලියපු පොත හාමුදුරුවන්ටත් මේ කතාව කොහෙන් හරි අහන්න දෙනවා. එක්කෝ ජනමතකයක් එක්කෝ උන්වහන්සේ ගා දුන්න පුස්තක පොතක්. එතකොට මේ වගේ එක් කරුණක් අංශ කීපයකින් සනාත වේ නම් ඒ කරුණ සත්‍යයි. පැහැදිලිව. හරි එහෙම සත්‍ය තියලා තමයි මම කිව්වේ ඇද්දක පියාගෙන නෑ කියන පේන්නේ නෑ කියනවා කියන්නේ. එහෙම කියන්නේ. එහෙම නෙන් තරම. ඔය ඒක ඇත්ත එකම කරුණ දේවතා අවස්ථාවේ මූලාශ්‍රය දැන් මේ සභාව තුළම අපි දෙන්න කතා වෙලාවෙත් නෑ මේ මෙහෙම කතාවක්. මම කිව්වට පස්සේ මෙතුමිය උත්තර මේ ඒක සනාත කළා. තව හොයලා බැලුවොත් මේ අපි දෙන්න විතර දෙන්නේ. තව කොච්චර අනසනාත වේද? මේ රාවණා සත්‍යයක්. රාවණා කියන ඇත්ත කියන එක යථාර්ථයක් බව මේ හේතු කාරණා වලින් ජනමතකයන් තුළින් මේ හේතු ගන්නවා. මම හිතන්නේ ඒ රාවණා සත්‍ය සාකච්ඡාවක් නිසාම වෙන්න ඇති මේ තරම් දීර්ඝ කාලයක් මේ වැඩසටහන නොනවත්වා රැගෙන යන්න පුළුවන් විදිහට නොපෙනෙන ශක්තියින්ගේ ආශිර්වාදات අපිට ලැබෙන්නේ. අනිවාර්යෙන් මේ විශ්වය කියන එක මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකනේ රාවණ ආදී මහා ඍෂිවරුන් මරණයට පත් වෙලා යන්නේ ඍෂිවරේ කවදාවත් මේ ආයි මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. ඔවුන් යන්නේ බ්‍රහ්ම තලවලට. දිව්‍ය ලෝකෙ යන්නේත් නැහැ. පල්ලම තියෙන දිව්‍ය ලෝකෙටත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අදට දවස් 25යි. ඒකට බ්‍රහ්ම ලෝකයේ තියෙන මේ කාලය ගැන අපිට අදහසක් හිතට ගන්නවත් බෑනේ. කල්පයක් දවසක් විතර වෙන්න පුළුවන්. එතකොට තාම රාවණයන් අගස්ති, පුලස්ති, පිනිබිඳු, මුණුමුරණ ඒ වගේ ඍෂිවරුන් ගිහිල්ලා වැඩම කරලා ඒවට දැන් තමයි දවස් 2ක් විතර ගිහිල්ලා දැන් වෙලා වෙච්ච කාලය. දැන් උන්වහන්සේලා අපේ ලංකාව දිහා බලන වෙලාව. ඉතින් උන්වහන්සේලාගේ හොයාගත්තු ශාස්ත්‍ර, හොයාගත්තු දේවල් හෙළියෝ කොහොමද පාවිච්චියට ගන්න මේ සිංහලයෝ මොකද කරන්නේ කියලා බලලා අද උන්වහන්සේලා දුක් වෙනවා ඇති. පශ්චාත්තාප වෙනවා ඇති අපි හිටපු දිවයිනට වෙලා දිවයිනක් නෙවෙයි. අපි වෙලාවක් කතා කරමු මෙන්න මේකේ තියෙනවා මේ පුස්කොළ පොතේ රාවණාගේ කාලේ රටේ දිගපළල. ඊට පස්සේ දකුණෙන් දූපත් හා මුල් කිරිකර දක්වා විනාශ බිම් ප්‍රමාණය. ඊට පස්සේ කැලණිය පැත්තෙන් විනාශ වෙච්ච බිම් ප්‍රමාණය. ඊට පස්සේ උතුරු පැත්තෙන් විනාශ වුණු බිම් ප්‍රමාණය. මේක ඕස්ට්‍රේලියාව වගේ ලොකු මහද්වීපයක් රාවණයන්ගේ කාලෙදී. හරි අද අපිට ෂේ වෙලා ඉතුරු වෙලා තියෙන කොටස තමයි මේ සිංහල ද්වීපය ලංකාව. හරියට අර අපේ මහ ඉඩම් වලට වුණා වගේ. ඒ වගේ මුහුද විසින් ඝාතනය වෙලා අපේ එක රාම රාවණ යුද්ධයේදී තමයි ගොඩක්ම විනාශ වෙලා තියෙන්නේ. න්‍යෂ්ටික විපරීම නිසා. ඒ විදිහට දැන් මේ මොහොත වෙනකොට රාවණ යථාර්ථයක් බව ඔප්පු වී හමාරයි. එතකොට රාවණයන් ගැන හා අපේ පෙර මේ කතා කරන්නේ අපි කෘතගුණ සැලකීමක් විදිහට හා අපට ඔවුන්ගෙන් ලැබි ආදර්ශ ලබා ගැනීමට හා අපේ දියුණුව සඳහා මේ ගන්න මේ ව්‍යායාමය. හරි. එතකොට අපි මේ කරන්නේ ඉතිහාසයේ කබල් ගෑමක් නෙවෙයි. ඉතිහාසයේ පෙර සාරා අවුස්සාදී එහි සාරාර්ථයන් උදුරා පෙන්වා මෙකල ඉන්නා ගොන් රැළට මෙම සාරාර්ථ ඔස්සේ ගොස් ලොව දියුණු ජාතියක් බවට අපේ ජාතිය දියුණු ජාතියක් කිය. මේ පෙර පැවති දියුණු තත්ත්වයේ යලි නගා සිටවීමට ලකුණු පෙන්වා දීමක් මේ කරන්නේ රාවණ වැඩසටහනේ. ඉතින් මෙහෙම සද්භාවයෙන් අපි එන සියත ආයතනයේ අපේ ප්‍රියන්ත කාර්යපරුම මහත්මයාට මේක මේ හිතලුවක් නෙවෙයි මේක දීපු දෙයක්. හරි. එතකොට මේ කරන දේට අනිවාර්යෙන්ම විශ්වයේ ආශිර්වාදය තියෙනවා. හරි. එතකොට මේ වැඩසටහන කරන ආයතනයවත් මේ වැඩසටහනමත් මේකට සහභාගී වෙන අපිවත් මේ වැඩසටහන අනුගමනය කරමින් ඒ මගට පිවිසෙන හෙළයන්ටත් මේ ප්‍රේක්ෂකයන්ටත් කවදාවත් පෙර ඍෂිවරුන්ගේ ආශිර්වාදය නොවෙනු ඇත. කොච්චර වැඩ තිබ්බත් නීතිඥතුමියත් ඒකයි මේ වැඩසටහනට එන්නේ. ඔව්
ඒක ඇත්ත. ඒ කියන්නේ කොතරම් කාර්යබහුල වුණත් පුළුවන් විදිහට ඒ කියන්නේ මේ පුස්තකාලවලට ගිහිලා මේ පොත්පත් ගවේෂණය කරගෙන මේ දැනුම අපි සමාජයට ලබා දීම ඒක අපේ වගකීමක් සහ එය අපේ රාවණ ඉතිහාසය වෙනුවෙන් අප කරන යුතුයකමක්. හැටියටත් මම හිතනවා. ඉතින් මං හිතන්නේ මේ ඌව දනව්ව සහ ඌව ඉතිහාසය කියන පොත ඉතාමත් වැදගත් කෘති දෙකක්. සහ දැන් අර අපි කිව්වේ මේ ඌව ඉතිහාසය මෙතනින් බැහැර වෙන්න හේතුව තමයි මේ දැන් විභීෂණ යුගයෙන් පස්සේ රාජධානිය වෙනස් වුණා. ඒ වෙනස් වෙන අවස්ථාවලදී ක්‍රමක්‍රමයෙන් මේ දේවල් පරිහානියට පත්වීගෙන ගියා. සහ එතනින් පස්සේ දැන් මේ වෙනකොට මේ පිළිබඳව අවධානය ලබා දීමත් ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. සහ දැන් අපි අර වෙදකම සහ ඉතිහාසය ගැන මේ කෘතිවල කතා කරා වගේම මම කැමතියි මේ මහවැලි වංශය කියන කෘතිය මේ ගැනත් මම විවිධ අවස්ථාවලදී මෙහි විවිධ කොටස් පිළිබඳව කතා කරලා තියෙනවා. මේ මහවැලි වංශයේ පළවෙනි කාණ්ඩය කියවලා බැලුවොත් එහිදීත් ඔබට ওই රුහුණ සහ ඌව හා බැඳුණු ඉතිහාසය බොහෝමයක් ඔබට හොයාගන්නට හැකියාවක් තියෙනවා. මම කැමතියි ඔබට එක්තරා සිතියමක් ඉදිරිපත් කරන්න. මේ ඌවේ තියෙන වාර්ෂික වර්ෂාපතනයත් එක්ක එහි තියෙන කොහොමද එකල තිබුණු දැන් අපි කියන බුත්තල කියලා බත්හාල තමයි බුත්තල බවට පත් වුනේ සහ වෙල් ලක්ෂයක් අස්වද්දන්න තරම් එහි තිබුණු පැරණි වාරි මාර්ග සහ මේ ජල ගංගාවන් සහ ජල ප්‍රවාහන පද්ධතිය කොයි විදිහටද තිබුණේ කියන එක මම හිතන්නේ ඔබට සමීප කරලා බලන්න පුළුවන් නම් එහි දක්වලා තියෙනවා. ඒ කියන්නේ කෙතරම් ශාස්ත්‍රීය ස්වයංපෝෂිත ප්‍රදේශයක්ද කියන එක. දැන් අපි යාල වනෝද්‍යානය ගැන කතා කරත් යාල වනෝද්‍යානයේ අපි දැන් ඒක වනාන්තරයක් විදිහටනේ. නමුත් එහි පැරණි වැව් සහ ඇල මාර්ග රාශියක් අපේ අතීතයේ ඉඳලාම පැවතිලා තියෙනවා. දැන් අපි කුම්භකර්ණ විසින් අස්වද්දපු ප්‍රදේශය ගැන වැඩසටහනේදී එක් වැඩසටහනකදී අපි කුම්භකර්ණයන්ගේ භූමිකාව ගැන කතා කරා. කුඹුක්කන් ඔය ආශ්‍රිතව ඇතිවෙච්ච වාරි මාර්ග ක්‍රම ගැන කතා කරා. ඉතින් මේ සිතියම ඔබ පරිශීලනය කරොත් ඔබට බලා ගන්න පුළුවන් මේ ඌව පළාත ආශ්‍රිතව කොයිතරම්නම් මහවැලි ගඟේ අතු ගංගාවල් සහ වැව් අමුණු රාශියක් කොයිතරම් ස්වයංපෝෂිතව තිබුණාද කියන එක ඒ ප්‍රදේශය. ඉතින් ඒ වගේම තමයි මේ බ්‍රෝහියර් දුටු ලක්දිව පුරාතන වාරි මාර්ග කියන කෘතිය. මේ ලක්දිව පුරාතන වාරි මාර්ග කියන කෘතිය ගැනත් මම අවස්ථා කිහිපයකදී කතා කරා. ඉපැරණි රාවණ ඉතිහාසය හා සම්බන්ධව කොහොමද මේ එකල වාරි මාර්ග ක්‍රම සකස් වෙලා තිබුණේ කියන එක. දැන් ඔය කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් මෙහි දක්වලා තියෙනවා. මං හිතන්නේ කුඹුක්කන් ඔය මැණික් ගඟ සහ කිරින්දි ඔය ආශ්‍රිත ප්‍රදේශවල පුරාණ වාරි මාර්ග කර්මාන්ත දක්වන සිතියමක් තමයි මෙහි දක්වලා තියෙන්නේ. මං හිතන්නේ ඔබට ඒකත් සමීප කරලා දැක ගන්න හැකියාවක් තියෙනවා නම් මං හිතන්නේ ඔය බුත්තල ප්‍රදේශය, කතරගම ප්‍රදේශය, මොනරාගල ආශ්‍රිතව අපිට මම දන්නේ අපි ඇයි අපි හාල් ආනයනය කරන්න කියන ගැටලුව මට තියෙන මෙච්චර වාරි මාර්ග තාක්ෂණයක් ඔබතුමිය ඕක කියද්දි මට මතක් කරා මේ ජලපෝෂක ප්‍රදේශ තියෙද්දි අපේ ලංකාවේ දින සති දෙකකට පමණ කලින් මට වැඩසටහනටත් එන්න බැරි වුණා. මේ කිරින්ද විහාරස්ථානෙට විතරයි අපි බොහෝ දෙනෙක් ගිහිල්ලා තින්නේ. නමුත් ඉන් කිලෝමීටර් 2-3ක් ගෙවාගෙන යද්දි කිරින්දි ඔය මහ මුහුදට වැටෙන බිම් කඩ පුදුමාකාර සුන්දරත්වයක්. මේක මේ ලංකාවද කියලා හිතාගන්න බැරි තරම් පුදුම සුන්දර ස්ථානයක්. මම හිතන්නේ මට පුළුවන් වේවි එහි රූපරාමු ලබා දෙන්න. පුදුම පිරිසිදු මුහුදු තීරයක් සමග කොළ පැහැගැන්වුණු කිරින්දි ඔය වැටෙන හැටි ඒවා අදටත් අපේ හුඟක් අය ඒ තැන් වලට ගිහිල්ලා නැහැ. අනික දැන් ඔය බදුල්ල එහෙම එක එක දැන් ඔය ඌව ප්‍රදේශයේ දැන් ඔය වගේ ඌව ඇති වුණ වෙල් ලක්ෂයක් සුද්ධ තමයි අපේ කකුල් දෙක කඩලා ගියේ. අද බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරජන අභාවප්‍රාප්ත වෙලා කියලා අපේ සමහර සිංහල මිනිස්සු සෝසුතුම් හෙලනවා. ඒ පරසුද්දන්ට ගැති මිනිස්සු. ජාතික කොඩියත් අඩකපු අපේ ජාතික කුඹුවත් අඩකමු කළා. මොකද්ද මේ පරගති බව යුරෝපයන්ට තියෙන. එවුන් තමයි අපේ වෙල්ලස්ස කෑවේ. අපට අද කණ්ඩ නැති කලේ හාල් කිලෝයක රුපියල් 180 කලේ උන්. මේ ආණ්ඩු නෙවෙයි. උන් මේක කළා ගියේ වෙල් අස්සටම ගින්දර තියලා කුඹුක්කන් ඔය තිබිච්ච ඩෑම් එක කඩලා යාලට වතුර සපයන වැබවුවට ගෙනිච්ච මලපාර වහලා දාලා මේ වෙල් අස්සම ගින්දර තියලා වෙල් අස්සේ හිටපු 15 හිටපු මිනිස්සු ඉහළුවට ගිහලා පදිංචි කරලා අර වෙල් අස්සම නැති කර දැම්මා. අද අපිට කණ්ඩ නැහැ. හැබැයි ඒව කඩන්න මුල්ුනේත් මේ පොළේ උපදිච්ච මිනිස්සුමයි තමයි. එක් නැලි ගොඩලා මොල්ලි ගොඩලා කරපු පහර වැඩ ඉතින් මේවා. ඒගොල්ලෝනේ අදටත් කියන්නේ මේ S2 වහගෙන රාවණා සාක්ෂි නැහැ කියලා. දැන් මේ රාවණා සාක්ෂි තමයි තාමරශ්‍රී මහත්මිය පෙන්නන්නේ.
දැන් මේ ඉපැරණි සිතියම මං හිතන්නේ ඔබට මේ පොත පරිශීලනය කරොත් බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම කිරිඳි ඔය ගැන ගත්තොත් කිරිඳි ඔය ආශ්‍රිතව අපි හොයා ඒ කියන්නේ අපෙන් ඒ කියන්නේ සැඟවිලා ගිය බොහෝ ඉපැරණි වාරි කර්මාන්ත ශිෂ්ටාචාර බොහෝමයක් ගැන මේ බ්‍රෝහියර් මහත්මයා කිරිඳි ඔය සම්බන්ධයෙන්ුත් වෙනමම කරුණු දක්වලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ ඡායාරූප දැක ගන්න පුළුවන් කුඹුක්කන් ඔයේ කුඹුක්කන් ඔය ඉහළ කුඹුක්කන් ඒ කියන්නේ වාරි මාර්ග අමුණ සහ ඒක ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරන ආකාරය මේ වගේ බොහෝමයක් කරුණු ඔබට දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මම මෙහි දක්වලා තියෙනවා බුත්තල වැදි රට හේවත් කුඹුක්කන් ඔයගේ ඔය දියබැස්ම කියලා සහ ඉපැරණි මණ්ඩාගල වැව ඔය යාල වනෝද්‍යානයේ තිබුණු ඉපැරණි මණ්ඩාගල වැව ගැන කරුණු රාශියක් දක්වලා තියෙනවා. මණ්ඩාගල කඳු වැටියත් එක්ක කොහොමද ඒක පැමිණිලා තියෙන සහ ඊට අදාළව තියෙන සෙල්ලිපි මොනවද කියන එක මෙහි මම එක්තරා වැකියක් කියන්නම්. මේ බ්‍රෝහියර් මහත්මයා දක්වලා තිබුණු තනින් තන විසිරී තිබෙන වැව් සුළු කර්මාන්තවල කුඹුක්කන්නුව ඉහළ පවා දෑලේ බිම් විශාල වෙල්යායක් තිබුණු බව ඓතිහාසික සාධකයන්ගෙන් පෙනේ. යෝධයා බැමි හෙවත් යෝධ බැමි හෙවත් යෝධයන් විසින් කරන ලදයි කියන බැමි මෙහි තියෙනවා කියලා. ඒ කියන්නේ යෝධයන් කරපු එවැනි ශක්ති සවි ශක්තිය තිබුණු මිනිස්සු තමයි අතීතයේ අපේ තිබුණේ කුඹුක් හෙළදිව ජීවත් වුණේ. කුඹුක්කන්නුව ඉහළ කොටස ජන ශුන්‍ය වන සහ උද්‍යානික ප්‍රදේශයක පුරාණ ජල කර්මාන්ත පැවති බවට සාක්ෂි සහගත වීම සැලකිය යුතු කරුණකි කියලා මෙහි බොහෝ කරුණු දක්වලා තිනවා. පැරණි වැව්වල නෂ්ටාවිශේෂ රාශියක් තියෙනවා. කිරිඳි ඔය කුඹුක්කන් ඔය ඌව පළාතම ඉතාමත් සශ්‍රීක ජල පෝෂක ප්‍රදේශයක්. ඉතින් අදටත් අපිට මේ කුඹුරු අස්වද්දන්න හැකියාවක් තියෙනවා නම් මං හිතන්නේ අපිට පිටරටින් සහල් ආනයනය කරන්න කිසිම උවමනාවක් නැහැ. බෑනේ නෝන මහත්තයා අපිට දැන් මේ අලි සම්පතවත් තියෙන යාළ හින්දානේ. ඔව් ඒක තමයි. ඉතින් අන්න ඔතෙන්ද ඒ ගැටලුව නිසා වන සම්පත අපිට නැති කරගන්න වෙනවානේ. මේක කලේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. අපි අද යම්කිසි බත් කටක් කන්න නැතුව ඉන්නවා නම් මේකට වගකිය යුත්තේ බ්‍රිතාන්‍යය. ලන්දේසි ඉංග්‍රීසි දෙකක් නෙවෙයි. අපේ දේශපාලන අධිකාරියත් භාගයක්වත් කියන්න ඕනේ. මුළු මනින්ම සම්පූර්ණ අත්විවරමේ වගකීම තියෙන බ්‍රිතාන්‍යයට. වුන් තමයි අපේ වෙල්ලස්ස නැති කරේ. ඌව නැති කරේ. මම හිතන්නේ දෙවනි වටේ ඊටාම දීර්ඝව අපි බොහෝ දේවල් සාකච්ඡා කළා. මේ එකට මුසු වෙන අදහස් එක්ක අපි මං කිව්වනේ වැඩසටහන ආරම්භයේදීම මින් පෙර කතා නොකළ කාරණා සම්බන්ධයෙන් රාවණ ඉතිහාසයට සහ රාවණයින්ට සම්බන්ධ අද අපිට සාකච්ඡා කරන්න අවස්ථාව උදා වුණා. දැන් ටිකක් රෑබෝ වේගන යනවා. ඔබත් අපිත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. ආරම්භයේ ඉඳලම වැඩසටහනේ නින්දට යන්නේ නැතුව අපි යනවා පුංචි විරාමයකට. අවසන් කොටසට තුන්වෙනි කොටසට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් විරාමයෙන් පස්සේ හම්බෙමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරාවණ වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ජීවමාන මහරාවණ. හොඳයි රාවණ වැඩසටහන සියත රූපවාහිනියේ බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ඔබ අපිත් එක්ක ඉන්න වැඩසටහන. ඉතින් අවසන් වටේ එහෙම නැත්නම් අවසන් විනාඩි කිහිපය අපිට ගත කරන්න අවකාශ ලැබිලා තියෙන්නේ. ඉතා ඉක්මනින් නීතිඥ තාමරශ්‍රී වික්‍රමනායක මහත්මියට යොමු වෙන විශේෂයෙන්ම මේ ඌවහා බැඳුණු අපේ දේශීය වෙදකම හෙළ වෙදකම හා විශේෂයෙන්ම රාවණ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. ඔබතුමිය මේ කාරණා කියාගෙන යද්දී
බොහෝ දේවල් වලට අතරමඟින් අපි යම් යම් දේවල් එකතු කරේ ඒ එකතු කිරීම අපි විශ්වාස කරනවා ඉතාම රසවත් බවට පත් වෙනවා කියලා මේ සාකච්ඡාව. ඔව් දැන් මම අර ඉපැරණි වාරිමාර්ග සිතියම් රාශියක් ගැන මේ කරුණු සඳහන් කරා. ඉතින් ඒ වගේම තමයි ඔය වැල්ලවායෙන් පහළ කොටස දැන් අපි ඌවත් අපි උඩ ඌව සහ පහළ ඌව කියලා කොටස් දෙකකට බෙදනවා. දැන් මෙහි තවත් ඉතාමත් වැදගත් කරුණක් තියෙනවා. අපි ඔය කලින් වැඩසටහනවත් කතා කරලා තිනවා මේ වලවේගංග ගැන. එතකොට වලවේගංග බඩ පුරාණ වාරිමාර්ග කර්මාන්ත දැක්වෙන සිතියමක් මෙහි වෙනමම දක්වලා තිනවා. ඒ වගේ මේ ඌව සහ රුහුඩ ඒකාබද්ධ වෙච්ච ඉතාමත් සුවිශේෂී වාරි ශිෂ්ටාචාරයක් අපේ අතීතයේ තිබුණා කියන එක මේ වැව් බොහෝමයක් අපිට දැන් මේ ජල මාර්ග බොහෝමයක් දැක ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ ඔබට හැකියාවක් තියෙනවා නම් මේ කෘතිය පරිශීලනය කරලා බලන්න. ඒ වගේම මම අවසාන කරන්න කැමති මේ අලව් විසි සැබිහෙලයන් ඉතාමත් සුවිශේෂී කවියක් රචනා කරලා තියෙනවා. මේ දැන් අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරනකොට මනුනාර යන රජ දහන තුල පහළ වී හෙළ දනන් හද තුල. ඒ කියන්නේ දැන් අපේ මේ මනු මහා සම්බද මනුගේ රාජ පරම්පරාව ගැන දක්වලා තිනවා පහළ වී හෙළ දන හදන් දුල. ඒ කියන්නේ අපේ හදවත් දිලිසීමට බැබලීමට පත් වෙලා තිනවා. දැන් ඇත්තටම මේ ඉපැරණි අය මේ මනු රාජ පරම්පරාවෙන් එන අපේ හෙළ වංශයට බොහෝ වටිනාකමක් අපේ ඉපැරණි පරම්පරාවේ ලබා දීලා තියෙනවා. විවස්වත් මනු නිදහනින් නැගී තෙද පැරැක්මෙන් ලොව ලකල කළ මහරු මහබිලි තරු පුලත් ඉසි රවුලු ගැමුණුය ඈ රුවන් ඵල. දැන් මෙහි බොහෝ වෙලාවට මේ ඇකාරය කියන එක අපිට දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒක අපේ හෙළ බස්වහරටම ඒ කියන්නේ අනන්‍ය වූ මේ ඇකාරය කියන එක මේ කියන්නේ ඌව පළාතේ බොහෝ පුද්ගලයන් අතීතයේ ඉඳලම භාවිතා කරලා තියෙනවා. හේලි හෙළ දෙව් දිනිති මුදුනත හෙබුණු මනහර මිනි රුවන් වැල. ඉතින් මේ මෙහි දක්වලා තියෙන්නේ අපේ මනු රාජ පරම්පරාවෙන් ඇවිල්ලා අපේ විශ්‍රවස් වෙන්න පුළුවන් මහා බලි තාරක රාවණ ගැමුණු මේ ආදී වශයෙන් මේ රජ පරම්පරාව කෙතරම් අපේ මේ හෙළ භූමිය වර්ණවත් කරන්න ඔවුන් කෙතරම් දායක වුණාද කියන එක තමයි මෙහි දක්වලා තියෙන්නේ. මේ විරු රුවණ යටතේ මේ අපේ විරුවන්ව අතීත විරුවන්ව වර්ණනා කරලා තියෙනවා. ඉතින් අපි ඌව ඉතිහාසය ගැන ගත්තත් අපි දන්නවා වෙල්ලස්සයත් එක්කම තමයි අපේ අංගම්පුර අපේ පැරණි සටන් කලාවත් බැඳිලා තිබුණා. ඒක බ්‍රිතාන්‍යයන් විසින් තහනම් කරා එකල කියන්නේ අපේ සංස්කෘතික දායද රාශියක් ඌව හා බැඳිලා තියෙනවා. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා මේ දැන් මම අවසාන වශයෙන් කියන්න කැමතියි අපි අපේ දේවල් අව탁සේරු කරලා අපි රාවණ යුගයට සාක්ෂි හොයන අතරෙදී මේ බොහෝ වියතුන් පිටරටවල් වල රාවණ ඉතිහාසය ගැන ඔවුන් විසින් රාවණ රජු අගය කරලා කෘති මේ ලිපි පළ කරලා තියෙනවා. ඉතින් මම උදාහරණ කියන දැන් මම අර අර්ක ප්‍රකාශය ගැන අර්ක ප්‍රකරණය ගැන කතා කරනකොට International Journal of Advanced Research මේ ඉන්දියාවේ වෛද්‍යවරු තමයි අර්ක ප්‍රකාශය ගැන මේ ඔබටම මේ දේවල් අන්තර්ජාලයට ගියොත් මේවා වුන් දක්වලා තියෙනවා පරීක්ෂණ ලිපි විදිහට වුන් මේ රචනා කරලා තියෙන මේ අපේ පොත්පත් ගැන තමයි මොවුන් ලියන්නේ. මේ රාවණ රජුගේ පොත්පත්වල තමයි ඉන්ටර්නැෂනල් ජර්නල්ස් වල වුන් පළ කරන්නේ. ඉතින් ඒ වගේම තවත් තියෙනවා International Journal of Ayurveda and Ayurveda Research Review article අර්ක ප්‍රකාශ of Ravana a book review. කවුද මේ කියන්නේ? මේ ඉන්දියානුවන් තමයි මේවා පළ කරන්නේ. දැන් අපේ ලංකාවේ අය පුළුවන් තරම් මේ රාවණ ඉතිහාසයේ බොරුවක් ඒක මිත්‍යාවක් කියලා එක් කොටසක් විතරයි මම හිතන්නේ ඒ අයට කෙතරම් මේ දේවල් පැහැදිලි කරත් ඔවුන් ඇත්ත කියලා දැනත් ඒ දේවල් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ මොන හේතුවකටද කියන එක. ඒ අර රාමගේ පරම්පරාව කියන එක. එහෙම තියෙද්දි මේ දැන් ඇත්තටම රාමගේ පරම්පරාවේ තමයි දැන් බලන් ගියම රාවණ රජු වර්ණනා කරන්නේ. දැන් එහෙම දෙයක් තමයි දැන් වෙලා තියෙන්නේ. මේ ඉන්දියානුවන් තමයි මේ ඔක්කොම ජාත්‍යන්තර මේ සංගරා හැම දෙයකම මේ රාවණ වෙදකම කියන ඉදිරියට අරගෙන ගිහිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේවා අපිට අභාග්‍යයක් අපෙන් ගිලිහිලා යන එක. ඉතින් මම දන්නේ ඔබ ඇත්තටම ඔබ හිතනවා නම් මේ දේවල් ඔබ විසින්ම තමයි පටන් ගත යුත්තේ. දැන් අපි මෙතනදී මඟ පෙන්වීමක් තමයි සිදු කරන්නේ. මේ පරීක්ෂණයන් සිදු කරලා මේ නව නිර්මාණ ඇති කරලා මේ පොත්පත්වල තියෙන දැනුම ප්‍රායෝගික තලයට රැගෙන ගිහිල්ලා මේ දේශය නැවතත් ස්වයං පෝෂිත කිරීමේ වගකීම ඔබ සතුව තමයි තියෙන්නේ. ඉතින් අපිට හැකි පමණින් අපි මේ දේවල් ඔබට ලබා දෙනවා. ඉතින් ඒ දේ ඉදිරියට රැගෙන යාම ඔබගේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා මම හිතන විදිහට. හොඳයි. අපේ තනුෂ්ක රවිප්‍රිය කස්තුරිආරච්චි වෛද්‍යාචාර්යතුමන්ට අවස්ථාව ලැබෙනවා මම හිතන්නේ අවසන් විනාඩි කිහිපෙක. දැන් තාමරාශි නෝන මහත්මයා කිව්ව විදිහට අර මේ ඉතින් සුවිශේෂී ශාක වර්ග ගැන කිව්වා ඌවේ තියෙන රාජ වර්ග පහ අද රාජවර්ග පහ කියන එකවත් අඳුරන්නේ අපේ වෛද්‍යවරුවත් අඳුරන්නේ තත්වයකට පත් වෙලා තියෙනවා. මොකද දන්නවද ඒකට විකල්ප ගස් වර්ග ඇවිල්ලා. දැන් ඉර රාජ කියන එකට මේ කොලේ පළල් කොළ පාට කොලේ මේ රිදී පාට ඉර තියෙන බිගෝනියා වර්ගයක් අපේ වෛද්‍යවරු පවා සමහර කට්ටිය හිටවගෙන ඉන්නවා. ඒක ඇමරිකන් සම්භාවයක් තියෙන මේ මල් වර්ගයක්. ඒකෙම රතු පාට හිටවගෙන තියෙන වනරාජ කියලා. ඇත්තටම ඒව නේ වනරාජ කියන කොළ මේ කොළ 7යි හැදෙන්නේ ඒකේ ගහේ.
පොඩි දියර කොළර මේ රාජවර්ග පහම හැදෙන්නේ කොළරොඩු මිශ්‍ර ජලය සහිත උඩ වන තීරයක් තියෙන වන ආවරණයෙන් යුක්ත වදුල් බිම්වල. කියන වනාන්තර අභ්‍යන්තරයේ මේක හැදෙන්නේ. සහාර අපි කියන්නේ දියරිට තියෙන ප්‍රදේශවල. එතකොට මේවා අතිශය දුර්ලභ ඔසු සහ මේවා සොයා ගැනීම පවා දැන් ඉර රාජය ගුරු රාජය වෙන වෙන්නේ දෙකම එකම ගහ සඳ රාජයයි. ගුරු රාජ ගහේ මෙරුන් පාට කොළේ එච්චරමයි තියෙන්නේ. සඳ රාජ ගහේ මෙරුන් පාට කොළේ මැද්දෙන් කහ පාට ඉරක් යනවා. ඉර රාජ ගහේ මෙරුන් පාට කොළේ මැද්දෙන් රිදී පාට ඉරක් යනවා. වනරාජ ගහේ ඒකේ කොළේ රවුම් මේ ඉර රාජ වනරාජ ගුරු රාජ එකම පවුලේ ගස් ඒකේ කොළේ නිකන් ගුරුලෙක්ගේ තුඩ වාගේ ටිකක් දීකට ඇදෙන එක. ඊට පස්සේ ගුරුළු රාජ පැලේ දැන් අර ඌවේ පුෂ්පය කියලා ඒක ඕකිඩ් එක. ඔව් ඒකත් මේ ෆොක්ස් ටේල් කියලා කියන්නේ ඒක පිටරටින් ආපු එක. නියම ගුරු රාජ නෙවෙයි. නියම ගුරු රාජ කියන එක මේ රාජ වර්ග පහ ඇතුළෙම හැදෙන ඒ පරිසරයේම හැදෙන එක. හරි ගරුඩ රාජත් මම හිතන්නේ එහෙමයි. ගරුඩ රාජත් වෙනවා. ඒකත් ඕකි මල් ජාතියකට පිටරටින් ආපු එකක් අපේ මිනිස්සු ගරුඩ රාජ කියලා දාගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ ඒක ගෑවම කියනවා හොඳ වෙන්නේ නැහැ. හොඳ වෙන්නේ නැහැ කියලා. අපි මේ හොඳ තෙල් බේත් හදනවා මිනිස්සු අපේ වෙද මහතුරුත් ඒවා දාලා. ඊට පස්සේ ඉතින් තෙලේ ගුණයක් නැති වෙනවා. ඊට පස්සේ දැන් අපි කෝ නගා මැරුවල. නගා මැරුවල කියලා කියන්නේ නාරිලතා නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් පටලවාගෙන නාරිලතා නාරිලතත් තියෙනවා. නාරිලතා පුෂ්පේ පොඩි මේ ඕකිඩ් වර්ගයේ පැලයක් චුට්ටක් ඒකත් වෙන්නේ මේ පස් මේ සියුමස් පස්සට තියෙන ගල් අතර තමයි ඒක වෙන්නේ. නගාමැරු වලේ වලෙත් එහෙමයි. නගාමැරු වලේ පැලේ හඳුනන්න පුළුවන් අපි රටේ ඉඳි යටිය පොළොවට දැම්මම අර හැදෙන්නේ පත්‍රයක්. යන් ඒ වගේ පත්‍ර තමයි හැදෙන්නේ. මෙහි කොටස් දෙකක් වෙනවා. එකක් සුදු පාට මල් පිපෙන එක. ඒක තමයි ගුණයෙන් වැඩි. ඒක නේ ඕකිඩ් මලක්මයි කූරක් ඇවිල්ලා උඩට හැදෙනවා. ඊට පස්සේ ඌවේ තවත් පළාතවල සීතල පළාතවල ඌවට හැදෙනවා මේකේ කහ පාට මලක් හරිම අලංකාරයි. ඒක ඕකිඩ් එකක් වගේ හරි ලස්සනයි. මේ මල අර මලත් ඕකිඩ් මලක්මයි සුදු පාටයි. ප්‍රභාවයෙන් අඩුයි ඒක. නමුත් කහ පාට වර්ගයේ ඉත දර්ශනීය මට්ටමේ මේක අල දෙකක් තියෙනවා. එකක් ලොකු අලයක් සහ එකක් පොඩි අලයක් පල්ලෙන් තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ගහේ අලේ සහ පරණ ගහේ අලේ වෙන්නත් පුළුවන්. ඒකේ ලොකු අලයට කියනවා පිරිමි අලේ, දෙවෙනි අලයට කියනවා ගැහැණු අලේ කියලා. එතකොට මේක සමහර වෙලාවට ජින්සෙන් වලට ජින්සෙන් තමයි ලෝකයේ තියෙන හොඳ වාජීකරණ ඔසුවක් කියලා පිළිගන්නේ. ජින්සෙන් වලට වැඩි බල තියෙන ඔසුවක් වෙන්න ඕන. මේක මොකද නගා මැරුව කියන කවුරුත් දන්න සංකල්පයක් තියෙනවා. ඒක අනුව බැලුවොත් මේක විද්‍යානුකූලව වහ විද්‍යාවට ගවේෂණය කළොත් මාතෘකාවක්. කළා මේ වැඩ ජින්සෙන් පැලෑටියට වඩා ශක්තිමත් පැලෑටියක් කියන එක මගේ පෞද්ගලික විශ්වාසයක්. ඒ වගේ මේ ඌවේ ඊට පස්සේ තියෙනවා වනරාජ, ඊට පස්සේ ගුරු රාජ, සඳ රාජ, ඉර රාජ, ඊට පස්සේ කුඩා හැඩය, මහා හැඩය, ඔය මේ ගරුඩ රාජ. ගරුඩ රාජ කියන්නේ තුඩින්නම් පළට වෙන මේ පත්‍ර සහිත ඒකත් ඔය ගස් විකිලි වල හැදෙන ගහක්. එතකොට මේවා අඳුනා ගැනීමට අපේ වෙද මහතුරු හා පරිසර ගවේෂකයන් ඇත්තටම උනන්දු වෙන්න ඕනේ. උනන්දුලා මේවා හොයා ගන්න ඕනේ. ඉතින් අපි මේ අන්තිම වටේ මේ අන්තිම අවස්ථාවේදී අපිට මටත් කියන්න තියෙන්නේ අපි අද මුහුදෙන් නැව් වෙනකල් බලාගෙන ඉන්නවා. මේක අපි දැක්කේ නැති වුණාට මේ අවදානම අපේ කලාකාරයෝ ගීත පද රචකයෝ ලක්ෂ්මීබායිට සින්දුව ලියපු ආදියා ඉඳන් දැනගෙන හිටියා. අනාගතේ මුන්ට මෙහෙම වැඩකින් කියලා වෙලා යනවා කියලාම දැනගෙන හිටියා. ඒකයි ලක්ෂ්මීබායි කට ඇරලා ලොකු සින්දුවක් කිව්වේ උඹලා මුහුදට දත නියවන්න එපා කියලා. ඔන්න අද අපි මුහුදට දත නියවනවා. ඒ කාලේ රාවණයන්ගේ කාලේ මහා පරාක්‍රම බාහුරත්තුමාගේ කාලේ අපේ නැව් වෙනකල් චීනේ මිනිස්සු ඉන්දියානු මිනිස්සු කට ඇරගෙන හිටියා ලංකාවේ නැව් වෙනකල්. හාල් ගේනකල් චීනේ අද අපට හාල් දෙනකොට හාල් රබර් ගිවිසුම යටතේ පරාක්‍රම බාහුරත්තුමාගේ කාලේ අපි චීනට හාල් යවුවා. යවුවේ කොහොමද? දැන් මෙතුමේ පෙන්වන්නේ වාරි මාර්ග සලස්ම. වෙලස්සේ. හරි. අපිට අපේ රජතුමා සුද්ධ කුදලගෙන යනකල්ම සුද්දන්ට කුදලලා දෙනකල්ම අපේ උම්ම. සුද්දන්ට අපිට ගහන්න බැරිකම තිබුණ හින්දානේ අපේ උම් දාලා සුද්ධ රජතුමා ඉස්සුවේ. අපිට මේ වාරි මාර්ග සලස්මක් තිබුණා, මේ ආයතන ටිකක් තිබුණා. මේ බිම් කඩවල් එහෙම නිදහස් වෙලා තිබුණා වගාවට. එහෙම තිබුණා නම් අද අපිට මේ බිම් කඩවල් ටික වවලා මේ වෙනකොට ශාස්ත්‍රීය ජාතිය බව නැගී හැබැයි සුද්දා යනකොට අපේ කොන්ද කඩලා ගියේ. ආයේ මුන්ට ජාතියක් විසින් නැගී හිටින්න බැරි යුරෝපේ කියනට දත නියවන්නම ඕන ජාතියක් බවට අපි පත් කළා. අපි හිඟන්නෝ කළා ගියේ සුද්දෝ.
ඊට පස්සේ ධර්මපාලතුමා කිව්වා මේ සුද්ධෝ කවද හරි යයි මුන් වගේ රට පාලනය කරන කළු සුද්ධෝ තව 7-8000ක් බිහි කරලා යන්නේ කියලා. ඒ ධර්මපාලතුමා එදා කියපු දේ ඇහුවේ නැහැ පොට්ටනිකාරය කියලා මේ වාමාංශික මිනිස්සු මේ පක්ෂවල මිනිස්සු ධර්මපාලතුමාට අපහාස කරලා උන්වහන්සේට මෙහින් එකම එපා කරලා ඉන්දියාවට නිකන් පැන්නුවා මේ කතාව කිව්වට පස්සේ. උන්වහන්සේ මැරිලවත් භස්මාවශේෂ ටිකක් ලංකාවට ගේන්න එපා කිව්වා. මේ හරක් මේ සිංහල මිනිස්සුන්ට මේක තේරුන්නේ නැහැ උන්වහන්සේ දැක ගන්නවත් අඩුම තරමේ. හරි ඊට පස්සේ ඒක යථාර්ථයක් නෙමෙයිද දැන්. සුද්ධෝ වාගේ හිතන පතන සුද්ධන්ට කඩේ යන මිනිස්සු ටිකක් තමයි අපේ පාලක පන්තියට ආවේ. ඇවිල්ලා උන් අපේ කොන්ද කඩපු එකේ උන් අපේ අනික් කකුල් දෙකේ තිබිච්ච ධනිෂෙන් පාලටත් ගහලා එයාට දෙකක් කඩලා දැම්මා. කඩලා දාලා අද අපි අඳගොළු විහිරි තත්වයට අත් දෙකව කකුල් දෙකව පන්නත් තත්වයක් බවට පත් කළේ සුද්ධන්ගේ ළමයි. දේශපාලනයට ආවේ සුද්ධන්ගේ පවුල් වල සුද්ධෝන්ගේ වරප්‍රසාද ගත්ත පවුල් වල ළමයි. ඒ ළමයි තමයි අද ධර්මපාලතුමා කියපු දේ හරි. ඒක ඔප්පු වෙලා. අද අපිට මේ අනාගතේ නැති අපට අනාගතයක් නැති අපේ තරුණයන්ට අනාගතයක් නැති ළමයින්ට රටක් නැති කලේ මුන්. හරි? මේවට උද්ඝෝෂණ කළා වැඩක් නැහැ. හරි උද්ඝෝෂණ කළාට ඒවට විරුද්ධව නැගී ඉන්න බෑ. ඒගොල්ලොත් එක්ක යුරෝපයේ ඉන්නවා හැම වෙලේම. පේන්නේ නැති බලවේග ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ඒකින්ද මේවා කළා වැඩක් නැහැ. අපි අපිට කරන්න පුළුවන් දේ මේ ලංකාව වෙනුවෙන් කරන්න. මේකේ ඉන්න විද්‍යාඥයෝ වෙන්න, වෙද මහතුරු වෙන්න, ජ්‍යොතිෂ්‍යත්වයේ ඉන්න, මන්ත්‍ර ශාස්ත්‍ර වෙන්න අපි වෙලාවක මේ සාමරාජින් මැඩම් වෙනම මාතෘකාවක් කතා මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ විද්‍යානුකූල පැත්ත ගැන. මේවා බොරු කියලා දැන් නාලිකා වලින් පට්ටපතුරු ගහනවා පොල් කෙලින් කළා එහෙම. හරි මන්ත්‍ර ශාස්ත්‍රයේ කොටස් දෙකක් තියෙනවා විද්‍යා හා මන්ත්‍ර කියන කොටස් දෙකක් තියෙනවා. ඒවා පටලවා ගත්තොත් තමයි මේ කචල් එක වෙන්නේ. ඉතින් අපි එක දවසක කතා කරමු මන්ත්‍ර ශාස්ත්‍රයේ මේවා මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ජ්‍යොතිෂ කාරණේ වර්තමාන විද්‍යාවත් එක්ක විද්‍යානුකූලව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දේවල්. ඒ නිසා මේවා ඔප්පු කරලා පෙන්වලා දෙන්න. මේවා උපයෝගී කරගෙන මේ රට ශාස්ත්‍රීය කරන්න දකින්න හැම වත්තේ තියෙන මඩවල හරි කුඹුරක් කරගන්න උත්සාහ කරන්න. ඒකලා රට ණය නැති જાතියක් කරලා මේ જાතිය ආයේ කකුල් දෙකෙන් හිටවන්න පුළුවන් නම් කරන්න පුළුවන් මේ පාලකයන්ට නෙවෙයි මේ වැසියන්ට අපරම පමණයි. ඉතින් අපි හැකි තරම් අපි කැටකැබිලිටි අරන් හරි නැගිටලා මේ වැඩේ මේ වෙලාවේ කරමු. විද්‍යාඥයෝ විද්‍යාව පැත්තෙන් ගන්න මේ තියෙන රාවණගේ තාක්ෂණය මේ හැමතැනම බැලුවාම පේන්න තියෙනවා. ඒවෙන් සාරාර්ථ උදුරලා ගන්න අරන් ඒවා පාදක කරගෙන මේ වැඩ ටික මේ ලංකාව තුළ නව උපයෝගම් කරන්න. නිපයම් කරන්න නැතුව අපනයනය නැතුව ආනයනය තුල කොහොමද අපි අපේ නැගිටීම කරන්නේ? අපනයන ශ්‍රේෂ්ඨය වැඩි කරන්න ඕනේ. එහෙනම් මොනවා හරි කළා අපේ දෙයක් අපි අපනයනය කරලා මේ රට ස්වයං පෝෂණය කරන්න නම් මේ වෙදකම, මේ තාක්ෂණය, මේ දැනුම, අතීත දැනුම උපයෝගී කරගෙන මේ රට නමුත් සිහල දිවයිනක් බවට පත් කරන්න මේ අපි බලන හැමෝම හිතේ තියාගන්න ඕනේ. ප්‍රාර්ථනා කළ වැඩක් නෑ. අපි ඒක ගැන ප්‍රාර්ථනාවක් නෙවෙයි අපි ඒක ගැන තීරණයක් ගන්න ඕනේ. හැම ගෙදරකම මොනවා හරි හිතවල හරි මේ ආර්ථිකයට දායකත්වයක් දීලා මේ ස්වයං පෝෂිත ජාතිය යලි ඇති කරගන්න අපි හිතාගමු. එතකොට රට ඉබේම හැදෙයි. තාම වටිනා කාරණා ගණනාවක් සාකච්ඡා කරන්නට යෙදුණු අද වැඩසටහන මම විශ්වාස කරනවා බොහොම සුවිශේෂී වැඩසටහනක් බවට පත් වෙන්නට ඇති. එය ඔබට දැනෙන්නට ඇති. අද වැඩසටහන මේ තරම් සාර්ථක කරගන්නට බොහොම දුර බැහැර සිට මේ වැඩසටහනට පැමිණි අපේ දේශබන්දු දේශීය වෛද්‍ය කීර්ති විද්‍යා චක්‍රවර්ති රාජකීය වෛද්‍ය ඉන්දියාවේ පංචකර්ම විශේෂ පුහුණුව සහිත ඕගොඩපොළ වෙද පරම්පරාව කෙරමණිය වෙද පරම්පරාව අඹමල්ලේ වෙද මහත්මයා කියන බොහොම ආදරණීය ගෞරවනීය නාමයෙන් හඳුන්වන තනුෂ්ක රවිප්‍රිය කසුරියාරච්චි වෛද්‍යාචාර්යතුමාට තවත් බොහෝ දේ කරන්න ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිත වෙනුවෙන්. ඒ වගේම අර මඩ ගොහරුවට නෙළුමක් වෙලා එළිය දෙන ආලෝකය දෙන වටිනාකම දෙන මම හිතන්නේ නෙළුම් කියන එකේම තේරුම තමයි තාමරශී කියලා නම හැදෙන්නේ. ඒ නිසා නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මියට තවත් බොහෝ දේ කරන්න මේ ඉතිහාසය ගැන ගවේෂණ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිත වෙනුවෙන්. එහෙමනම් වැඩසටහන නරඹන ඔබටත් ආයුෂ බොහෝ වේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා. අපේ වෛද්‍යාචාර්යතුමත් තාමරශී මහත්මියත් කිව්වා වගේ අපි එක පැලයක් හරි හිටෝලා අපේ රට ස්වයං පෝෂිත කරගමු. ඒ පැලේ හෙට හිටවන්න තව සතියකින් දෙකකින් උදෑසන අවදි වෙනකොට
පැලෙන් මලක් දකිනකොට ඔබට දැනෙන හැඟීම මුදලටවත් කිසිම දෙයකින් ඔබට ලබා ගන්න බැරි සුවයක් වේවි. ඔබ එයිනුත් නිදුක් වේවි. එයිනුත් නිරෝගී වේවි. සතුටට සුවයට පත් වේවි. ඔබ සියලු දෙනාට සුවදායක රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.